ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අදත් කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය සමග අප මුණ ගැසෙන්නේ විශේෂයෙන්ම ගෙවිගේ සතියේ සිදුණු සිදුවීම් ඒ වගේම ඒවායේ අද බලපෑම සහ හෙට දවසේ රටේ ගමන් මගට එය කරන්නා වූ බලපෑම් පිළිබඳ සංවාද කරන්නට. ඔබ දන්නවා විශේෂයෙන්ම ගෙවිගේ සතිය තුල කවුරුත් වැඩි අවධානයකින් සිටියේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳව එතුමන් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වුණා සහ මාතෘදූරයක දිවුරුම් දෙනු ලැබුවා. ඒ වගේම ගෙවිගේ සතියේදී කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධව දැඩි උද්ඝෝෂණ නැගෙන්නට පටන් ගත්තා. ඒ වගේම ඒවා ආශ්‍රිතව තවත් තොරතුරු රැසක් නිර්මාණය වෙන්නටත් පටන් ගත්තා. ඒ වගේමයි අද දවසේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල තහවුරු නොකළ පුවර්තක් වාර්තා වෙන්නට ගත්තා. කිසියම් ආකාරයක කසුකුසුවක් ඒ පිළිබඳ නැගෙන්නට ගත්තා. රජය විසින් WhatsApp මාධ්‍යයේ කිසියම් ආකාරයක සීමා කිරීමක් සහ ඒවා ග්‍රහණය කර ගැනීමක් සිදු කරන්නට යනවා කියන කාරණාවක් පිළිබඳව අපිට ඒ පිළිබඳ බොහෝ දේවරුත් අද දවසේදී කතා කරන්නට හැකියාව ලැබේවි. ඒ වගේම නිරෝධායන පනත මර්ධන පනතක් ලෙස යොදා ගන්නා බවට චෝදනාවක් නැගෙන්නට උනා. ඒ පිළිබඳව අධිකරණයට පවා යන්නට ඇතබුන් ගිය සතියේදී ක්‍රියා කළා. ඒ වගේමයි අද දවස පිළිබඳ කතා කරද්දී ජනතා විමුක්ති පෙරමුණට විශේෂ දවසක් එහි නිර්මාතෘ රෝහණ විජේවීර මහත්මයාගේ උපන්දිනයේදී තිබෙන්නේ අද දවසට 78 වන උපන්දිනය. මේ සියල්ල සමගින් අපි සූදානම් අද දවසේ ඒ වගේම හෙට දවසේ සහ ඊළඟ දවස්වල නැත්නම් අනාගතයේ රටේ ගමන් මඟ පිළිබඳ කතා කරන්නට මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. අද රට සහ හෙට පිළිබඳ කතා කරන්නට අද දවසේත් අපි ආරාධනා කළා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නැත්නම් රජයේ පාර්ශවය නියෝජනය කරමින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යතුමන්ට අවස්ථාවේ ආයුබෝවන් කියලා අපි උතුම්වන්ට පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමන් මැතිතුමන්ට අපි ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි උතුම්වන්ට පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලන් ජයතිලක මන්ත්‍රීතුමන්ට අපි ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි උතුම්වන්ට පිළිගන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සට අපි ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි ඔබතුමන්වත් පිළිගන්නවා. ඔවුන් සියලු දෙනා සමගයි අපි අද දවසේදී සංවාදය ගොඩනගන්නේ. අද රට සහ හෙට අද දවසේදී අපේ විවෘත මාතෘකාව සනත් නිශාන්ත මහත්මයාට ඔබතුමන්ට අපි ආරාධනා කරනවා අද දවසේදී සංවාදයට මුල. අපි හදවතින් මේ ස්තුතිය පුද කරනවා සියත නාලිකාවට සුලිය වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. අපි රටක් ලෝකයක් COVID-19 වසංගතයත් එක්ක දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙන වෙලාවක රට ඉතාමත්ම සාර්ථකව මේ COVID-19 වසංගතය මැඩලමින් මේක මර්ධනය කරමින් වැක්සින් කරණය ඉතාමත්ම සාර්ථකව ඉස්සරහට යනවා. පියල් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන සෞඛ්‍ය අංශයේ වගේම අපේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට අපි ලෝකයේ ඊයේ දවසේ වාර්තා කෙරුවා ජනතාව ප්‍රතිශතයක් විදිහට වැඩිම ඒ කියන්නේ ජන අනුපාතයට වැඩිම එන්නත් ප්‍රමාණයක් දෛනිකව එන්නත් කරපු දවස 3,37,445ක ප්‍රමාණයක්. ඒ අනුව අපි මේ වෙනකොට 121ක් සමස්ත ජනගහනයෙන් වැක්සින් කරණය කරලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා තව ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත තව සතියක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මේ සමස්ත වැක්සින් කරණය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණයෙන් 150ක ඉලක්කය මේ ලබන සතිය ඇතුළත යන්න. මෙතනදී අද මේ වෙනකොට විරෝධතා රැල්ලක් නිර්මාණය කරමින් රට නැවත වතාවක් ආපස්සට තල්ලු කරන්නට විශේෂයෙන්ම පසුගිය දිනවල ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක් වුණා. ගුරුවරුන් ඉලක්ක කරමින් ඒ වෙච්ච සිද්ධිය. එතනදී සමහර බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ මේ වැඩේ පිටිපස්සේ ඉන්නවයි කියලා අපි හිතන්නේ. මෙතනදී අපිට සැකයක් හිතෙනවා මේ උදවිය සමහර විට මේ රට ඉස්සරහට යන එක නතර වෙන්න නැවත වතාවක් COVID-19 වසංගතය වැඩි වෙන්න ජනතාව පාරට බස්සලා එදා අර සිංහල අවුරුදු රැල්ල වගේ නැවත වතාවක් රැල්ලකට ගෙනියන්න යනවද? විශේෂයෙන්ම ඔය කියන විරෝධතාවයට ආපු දෙන්නෙක් ඉන්දියාවෙන් ආපු ඒ ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තිබිලා අහුණයි කියලා පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී නිරෝධානය කරලා තිනවා. ඒ නිසා කොහොම නමුත් අපි රට යම්කිසි අපහසු තත්ත්වයක තියෙනවා.
මොකද ප්‍රධාන හේතුව හැටියට ගත්තාම බදු ආදායම නතර වෙලා රට ඉස්සරහට යන්නේ නැහැ. රටේ ආදායමෙන් 95% සාමාන්‍යයෙන් බදු ආදායමෙන් එන්නේ. මේ ප්‍රමාණයෙන් 50% ප්‍රමාණයක් ආනයනය කරන භාණ්ඩ වලින් එන්නේ. මෙයින් රථ වාහන ආනයනය කිරීම, අරක්කු සිගරට් ආනයනය කිරීම, ඒ වගේම ඉන්ධන ආනයනය කිරීම මෙවුවා නතර වෙන එකේ ප්‍රතිඵලයක් හැටියට රට යම්කිසි අපහසුතාවයකට පත් වුණා. ඒ වගේම රට වහලා තියෙන එකේ ප්‍රතිඵලයක් හැටියට ඉන්ධන පාවිච්චිය 134ට විතර අඩු වුණා. ඒ වගේම ඩොලර් ප්‍රශ්න නිසා ආනයනය කිරීම සීමා කරන එකේ ප්‍රතිඵලයක් හැටියට යම් අපහසුතාවයක් රට ඇතුළේ තියෙනවා. කොහොම නමුත් අද විශේෂයෙන්ම එදා ආර්ථික සංවර්ධන ඇමතිවරයා අද මුදල් අමාත්‍යවරයා හැටියට බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා දෙවන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මේ රටේ වැටිලා තියෙන ආර්ථිකය නැවතතාවක් ගොඩනගන්නට, රට කෙලින් කරවන්නට එතුමා අපිත් එක්ක කරපු සාකච්ඡාවකදී එතුමා කිව්වේ මේට වඩා අමාරු වෙලාවල් අපි රට ගොඩ අරගෙන තියෙනවා ජාතියක් හැටියට, ශ්‍රී ලංකීය ජාතිය හැටියට පෙළගැහිච්ච එකේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා අපිට මේ ඉලක්කයට යන්න පුළුවන් කියලා. එදා යුද්ධය නිසා අසරණ වෙලා එදා ඩොලර්ස් ආවේ නැහැ, විදේශිකයෝ ආවේ නැහැ, සංචාරක කර්මාන්තය තිබුණේ නැහැ. රටේ මහ මුහුදෙන් 3න් 2ක් කොටින් ගැතේ, මහ පොළොවෙන් 3න් 1ක් කොටින් ගැතේ, දරුවා පාසලට ගිහිල්ලා එළියට එනකන් මුර කරන රටක් අරගෙන එක පැත්තකින් සාර්ථකව යුද්ධයක් අවසන් කරලා අනෙක් පැත්තෙන් දැවැන්ත ආර්ථික වර්ධන වේගයක් පෙන්නලා තව පැත්තකින් වරායවල් ගුවන්තරපවල් අධිවේගී මාර්ග අස්සක් මුල්ලක් නැර විදුලිය ප්‍රජාශාලාව මාතෘ සායනේ ද්විතීක පාසල් වැඩසටහන පොහොස්ත පාසල් වැඩසටහන ගම නැගුම මග නැගුම දිවි නැගුම දැවැන්ත වැඩසටහනක් කරලා ඉදා මහින්දෝදේ විද්‍යාගාරයත් එක්ක මේ පාසල් පද්ධතිය දරුවට ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා දැවැන්ත ගමනක් යනකොට රටේ ජනතාවට අර කතාවක් තියෙන වැඩිපුර කනකොට අතිරහත් ඉතරහ වෙනවා කියලා. පොඩි වෙනසකට භාජනය වෙලා වසර 5කට පස්සේ ආර්ථික වර්ධන වේගය එදා 7.8 ගානට ගිය ආර්ථික වර්ධන වේගය 2.3ට පල්ලම් බැහැලා ඒ එතනින් පටන් ගත්ත රට එක පැත්තකින් COVID-19 වසංගතය, තව පැත්තකින් විවිධ අර්බුද, මේ අර්බුද එක පැත්තකින් වැඩවර්ජන රැලි, මේ රැලි සියල්ල ඉතාමත්ම සාර්ථකව ජයග්‍රහණය කරමින් රට හොඳ පැත්තට ගන්න පුළුවන් කියන විශ්වාසය තමයි අපි තුල තියෙන්නේ. ස්තුතියි ඔබතුමන්ට මුජිබුර් රහමන් මන්ත්‍රීතුමනි. විශේෂයෙන් එතුමන් යෝජනා කරන්නේ කුමන ආකාරයේ බලවේග ආවත් රජයට විරුද්ධව රජය ගමන් ගන්නා වූ මාර්ගය තුල ගමන් ගන්නවා රට ඉස්සරහට ගෙනීමේ වගකීම උන්නිට කරමින් ඉන්නවා කියන කාරණාව. ඔව් ස්තුතියි පියල්. මෙහෙමයි දැන් අපිට පේන දේ තමයි අපි සියලු දෙනාම දන්නවා රට ඉස්සරහට යනවද පස්සට යනවද කියන එක. රට පස්සට යන හින්දා තමයි මෙතුමන්ලා බැසිල් රාජපක්ෂ මහත්තයාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා එතුමාට මුදල් ඇමතිකම දීලා දැන් පෙන්වන්න හදනවා මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා. දැන් අවුරුදු 1කමාරක් ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා එතකොට මහින්ද රාජපක්ෂ මේ රටේ මහත්මයා මේ රටේ දෙපාරක් ජනාධිපති වෙලා ඉඳලා මම හිතන්නේ අගමැති තනතුරක් දෙපාරක් දරලා ඉන්නවා. ඒ වගේම අවුරුදු 40කට වැඩි දේශපාලන ඉතිහාසයක් තිබෙන චරිතයක්. ඒතොර එවැනි කෙනෙක් තමයි මේ රටේ මුදල් ඇමතිවරයාලා හිටියේ. ඒතොර දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමතිවරයා හැටියටත් අසාර්ථකයි. ජනාධිපතිතුමාත් අසාර්ථකයි තමයි ඔය නොකිය කියන්නේ. මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේක කරන්න පුළුවන් නම් ජනාධිපතිතුමාත් ෆේල්, අගමැතිතුමාත් ෆේල්. ඒ හින්දානේ දැන් බැසිල් මහත්තයාව ගෙනල්ලා තියෙන්නේ. ඒ හින්දානේ දැන් එයාව ඉස්සරහට දාගෙන එයා ඔක්කොම කරයි කියලා බලාපොරොත්තු වෙනයි කියලා කියන්නේ. ඒකට ඒකේ පිටිපස්සේ මෙතුමන්ලම පිළිගන්නවා මේ අවුරුදු 1කමාර තුල මේ ආපු ගමන අසාර්ථක වෙලා තිබෙනවා. එහෙනම් අපිට ඉස්සරහට ගෙන යන්න නම් අපිට අලුත් කෙනෙක් ඕනේ. මේ අලුත් කෙනා තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා කියලා මෙතුමන්ලා නම් කරගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි මෙතන දක්ෂම පුද්ගලයා නම් ඉතින් එතුමාව එමනම් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කරන්න තිබුණා එදා. නේ? එතුමාව ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කරන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපතිවරණයේදී කියලා මෙතුමන්ලා මේ රටේ ජනතාවට එතුමා ගැන විශාල කතාවල් කිව්වා.
එතුමා මේ ඉන්නේ දේශපාලනයෙන් තොර කෙනෙක්. මෙතුමාට ඇවිල්ලා පුළුවන් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා කිව්වා. මෙතුමා බය නැතුව තීන්දුව ගනී කියලා කිව්වා. එතුමා එහෙම පක්ෂපාතී වෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙම පවුලේ උදවිය කියලා ඒගොල්ලන්ට එහෙම විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියලා කිව්වා. එවැනි පොරොන්දු රාශියක් මේ රටේ ජනතාව ඉදිරියේ මෙතුමන්ලා එදා වේදිකාවක් ගාන කියලා මැව්වා. මේ වැඩ කරන විරුවා කියලා කිව්වා. නොයෙකුත් නම් දැම්මා එතුමාට. අද මොකද වෙලා තියෙන්නේ? ඒතර අද අපිට පේනවා මේ අවුරුදු එකමාර තුල ඒ ඔය කියපු කතා එකක්වත් සත්‍ය වුණේ නැහැ. එතුමාට තීන්දුව ගන්නත් බෑ. එතුමා ගත්ත තීන්දුව ඔක්කොම අද වැරදි කියලා මෙතුමන්ලම පිළිගන්නවා. අද බැසිල් රාජපක්ෂ ඉන්න වෙලා තියෙන ඒවා නිවැරදි කරන්න. ඊළඟට පවුලට සලකන්නේ නැහැයි කියලා පොරොන්දු දුන්නා. අපිට පේනවා දැන් සලකන්නේම පවුලටම තමයි. පවුලේ උදවියටම තමයි හැමදේම ලබා දෙන්නේ. අමාත්‍යාංශ අලුතෙන් හදනවා. අනිත් අමතිවරුන්ගේ දේවල් ගලවලා ඒ පවුලේ උදවියට ලබා දෙනවා. එතකොට මේ කියපු එතුමා ගැන මෙතුමන්ලා ලෝකෙට පෙන්නපු ඒ වර්ණනා කරපු ඒ එකක්වත් අද යථාර්ථයක් වෙලා නැහැ කියන එක අද මෙතුමන්ලගේ කතා කරන දේවල් වලින්ම අපිට පැහැදිලි වෙනවා. ඉතින් අපිට කියන්න තියෙන එක දෙයක් තමයි අද පුද්ගලයෝ නෙමෙයි මෙතුමන්ලා මේ රටේ බලය ගත්තට පස්සේ මේ අවුරුදු එකහමාර තුල ගත්තා වූ වැරදි දේශපාලන ආර්ථිකමය තීන්දුව හින්දා අද මේ රට පස්සට ගිහිල්ලා තිබෙනවා. එතකොට ඒ පස්සට යාම තුල අවශ්‍ය වෙලාවට නිසි තීන්දුව නොගැනීම තුල කොවිඩ් වසංගතය වෙන්න පුළුවන්, ආර්ථික පැත්තෙන් වෙන්න පුළුවන්, අනිකුත් සමාජමීය ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවට අවශ්‍ය වෙලාවට හරි තීන්දුව නොගැනීම නිසා අද රටක් හැටියට අපි බරපතල ලෙස එක පැත්තකින් කොවිඩ් වසංගතයට අපි මුහුණ දීගෙන ඉන්නවා. ඊළඟට ඒ හරහා ඇති වෙලා තිබෙන සමාජ දරිද්‍රතාවය, ඒ හරහා ඇති වෙලා තියෙන මිනිස්සුන්ගේ අසහනය, ඒ හරහා ඇති වෙලා තියෙන කඩාවැටීම ඉදිරියේ අපි විශාල අර්බුදයකට අද වෙනකොට අපි මුහුණ දීලා තිබෙනවා. ස්තුතියි ඔබතුමන්ට. මිලන් ජයතිලක මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම එතුමන් ප්‍රබල චෝදනාවක් නගනවා අගමැතිතුමන් සහ ජනාධිපතිතුමන් දෙදෙනාම ෆේල් හින්දා තමයි මේ බැසිල් රාජපක්ෂ මැතිතුමන්ව පාර්ලිමේන්තුවට ගෙනල්ලා අමාත්‍ය ධූරයක් පිරිනම කළා. රාජ්‍ය ප්‍රධාන කාර්යභාරයක් පවරලා තියෙන්නේ කියලා. ඇත්තටම පියාල් අපි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට අපි පාර්ලිමේන්තුවට ආපු නවක මන්ත්‍රීවරු. හැබැයි මෙතුමන්ලා අවුරුදු ගාණක් මේ පක්ෂයවල තනතුරු දරපු මන්ත්‍රීවරු. මේ අයගේ කතා දැක්කහම මේ රටේ මුදල් අමාත්‍යවරයා හැටියට අපේ අමාත්‍යවරයෙක් පත් වෙනකොට මෙතුමා කියන ජනාධිපතිතුමා ෆේල්, අගමැතිතුමා ෆේල්. අගමැතිතුමාගේ කාර්යභාරය ජනාධිපතිතුමාගේ කාර්යභාරය හරියට අඳුර ගන්න බැරි විපක්ෂයක් තමයි අද ඉන්නේ. අද මෙතුමන්ලගෙන් ඇහුවොත් අහන්නකෝ, දැන් අපිට ඉන්නවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්නවා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්නවා, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. තව කියන්න ඔය කියන හැම කෙනෙක්ම ඇවිල්ලා ඉන්නේ මේ රටේ ජනතාව පත් කරපු ආණ්ඩුවක් තුල. එතකොට මේ අයගේ කාර්යභාරය මොකක්ද අද? මේ අයගේ පක්ෂේ මේ අයට ඉන්න නායකයෝ කවුද අද? ඔක්කොම ෆේල් වෙච්ච අය. මෙතුමන්ලගේ පක්ෂයේ අද හරියමක් නායකයෙක් නැහැ, කොන්ද පන තියෙන නායකයෙක් නැහැ. ඒ හින්දා අපි ඒ ගැන උත්තර දෙන්න අවශ්‍ය නැහැ මේ පියල්. අපි ඉදිරියේදී අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරි සැලැස්ම පිළිබඳව අපි මේ අවස්ථාවේ අපි පුළුවන් කාරණා ටික අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම ඉදිරියේදී ජනතාවට මේකේ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම මේ අපි ලෝකයේ සාර්ථක එන්නත්කරණය ක්‍රියාත්මක වෙන අවස්ථාව වෙන්නේ 2020 දෙසැම්බර් 8 වෙනිදා. ඒ දෙසැම්බර් 8 වෙනිදා එන්නත්කරණය ආරම්භ කරාට පස්සේ හරියටම දින 52කින් 2021 ජනවාරි 28 වෙනිදා ලංකාවට පළවෙනි එන්නත්කරණය ආරම්භ කරනවා. එතකොට අපිට ඇස්ට්‍රාසෙනිකා එන්නත් අපිට ලැබෙනවා. ඒ පළවෙනි අවස්ථාවේදී ඒ ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ටික අපි මේ රටේ ජනතාවට ලබා දෙනවා. ඒ වගේම අපි ඒ අවස්ථාවෙන් පස්සේ මේ වෙනකොට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මේ වෙනකොට අපි ලබා දීලා තියෙනවා 12,64,000ක්. ස්පුට්නික් එන්නත මේ ගෙනල්ලා තියෙනවා 1,80,000ක්. සයිනෝෆාර්ම් එන්නත මේ වෙනකොට 1,71,000ක් ගෙනත් තියෙනවා. ඒ වගේම ෆයිසර් එන්නත 52,000ක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම මාත්‍රා 2 ලබා දීලා තියෙනවා මේ වෙනකොට 6.6%. ඒ වගේම හැම එක මාත්‍රාවක් හරි දීපු පිරිස අද 18%ක්. යනෝ ගත්තාම 24.6%ක් මේකට සම්පූර්ණ එන්නත්කරණය අපි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි මේ වෙනකොට
මේ අය බලාගෙන හිටියා අපි අසාර්ථක වෙයි කියලා. එන්නත් කරන්නේ. නමුත් මේ අය දැක්කා මේ එන්නත් කරන්නේ සාර්ථක වෙනවා. මේ රජය අසාර්ථක කරන්න කොරෝනාව අසාර්ථක කරන කොරෝනාව පරාජය කරනකොට මේ අය බලනවා මේ කොරෝනාවෙන් රජය පරාජය කරන්නේ කොහොමද කියලා. ඒ හින්දා තමයි මේ එන්නත් කරණය කරලා මේ රට අපි කොරෝනා වලින් ජය ගන්න හදනකොට මේ අය ආරම්භ කරලා තියෙන උද්ඝෝෂණ රැල්ල. අද මේ උද්ඝෝෂණය කරන පිරිස මේ කොරෝනා වසංගතය නැවත පතුරවන්න හදන්නේ. ඒ හින්දා තමයි ඒ අයට ඒ නිරෝධායන පනතරු අපි නෙමේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා තමයි නියෝග දුන්නේ ගිහිල්ලා නිරෝධායනය කරන්න කියලා. ඒ නිරෝධායනය කරන්න කිව්වම ඒ අය මේ රටේ නීතියට අවනත වෙලා නිරෝධායනයට යන්න ඕනේ. බස් එකෙන් එළියට පැනලා කෑග ගහ යන්න හරිය අවශ්‍ය නැහැ. දැන් අපේ සනත් මැතිතුමා කිව්වා වගේ ඩෙල්ටා ප්‍රභේදයට ආසාදනය වෙච්ච දෙදෙනෙක් ඉන්නවා කියලා සැක බල කරලා තියෙනවා. ඉතින් ඒ කාරණත් එක්ක මේ රටේ ජනතාවගේ ආරක්ෂාව අපිට අංක 1. අපි කියලා නැහැ මේ අයට උද්ඝෝෂණ පෙළපාලි අපි යන්න එපා කියලා නැහැ. හැබැයි මේ රටේ නිරෝධායන නීතිය අනුව මේ රටේ සෞඛ්‍ය නීතිය අනුව ඒව කරන්න යුතු අවස්ථාවක්ද කියන මොලයක් තියෙන ජනතාවක් ඇටියට මොලයක් තියෙන පිරිසක් ඇටියට කල්පනා කරන්න ඕනේ. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තමයි අංක 1. අද මේ අය ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන තැනටපත් වෙලා. හැබැයි මේ වෙනකොට පියාල අපි කියන්න ඕනේ ජපාන් දකුණු ආසියාව ගත්තොත් ජපානය ඒ වගේම මැලේසියාව ඊළඟට අපි ඉන්නේ 6.6ක් අපි එන්නත් කරණය සිද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, තායිලන්තය, බංග්ලාදේශය, ඉරානය මේ ඔක්කොම රටවල් ඉන්නේ. මේ වෙනකොට ඕස්ට්‍රේලියාව එන්නත් කරණය කරලා තියෙන්නේ 8.3ක්. සෞදි අරාබිය 6යි. මේ සමීප දර්ශනයක් අරන් දෙන්න. මේ කාරණා ගත්තොත් අද අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ රටේ ජනතාවගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කරන මේ රටේ ජනතාවට ආරක්ෂාව සලසන වැඩපිළිවෙලක්. මේ විතරක් නෙමෙයි අපි පියාල් අපි අපේ පාසල් වල ගුරුවරුන් මේ වෙනකොට සම්පූර්ණම එන්නත් කරණය සිද්ධ කරනවා. වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනා එන්නත් කරණය කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ සැලැස්මට අනුව 60%ක් මේ රටේ ජනගහනයෙන් 60%ක් එන්නත් කරණය සිද්ධ කරන්න මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. අපිට මේ වෙනකොට ඊයේ දවස් තුනට 3,37,445කට අපි එන්නත් කරණය ලබා දුන්නා. ලක්ෂ 2ක එන්නත් කරණයක් මේ වෙනකොට දිගින් දිගටම පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. මේ එන්නත් කරණය දිගින් දිගට ගියොත් අපිට දවස් දින 100ක් ඇතුළත මේ රටේ 60%ක ඉලක්කය සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. අපි අන්න ඒ වැනි වැඩපිළිවෙලක් සහිත වැඩපිළිවෙලක් මේ රටේ ගෙනියන රජයක් හැටියට අපි කියන්න ඕනේ අපිට අංක 1 ජනතාවගේ ආරක්ෂාව. මේ අයගේ මේ උද්ඝෝෂණ රැල්ලේ කල්පනා කරලා බලන්න පියාල්. අවසානයේ මොනවද ඉල්ලීම්? මේ වෙලාව අපි දන්නවා ඉල්ලීම් ගන්න ඕනේ. ඉල්ලීම් දිනා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක ගන්න. කොහොමද මේ අය අනිත් ඉල්ලීම් ඉල්ලන්නේ? හැබැයි අපි ඒ ඉල්ලීම් අසාධාරණයි කියන්නේ නැහැ. ඒ ඉල්ලීම් සාධාරණයි. මේ ක්‍රියා කරන මොහොත අති අසාධාරණයි මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත බිල්ලට තියලා කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ පියාල්. ඒ පිළිබඳව රජයක් හැටියට අපි කනගාටු වෙනවා මේ වෙලාවේ විපක්ෂය කළ යුතු දේ නෙමේ නොකළ යුතු දේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ස්තුතියි ඔබතුමන්ට නයින්ද ජයතිස් ඇතුමනි විශේෂයෙන්ම ඒ පාර්ශවය තුළින් නැගෙන ප්‍රධාන චෝදනාවක් බවට පත් වෙනවා ඔබේ පක්ෂයේ ඇතම් නියෝජිතයින් පවා ඍජුව සම්බන්ධ වන සහ පෙනී සිටින මේ උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර සියල්ල නිරෝධායන නීතින් උල්ලංඝනය කරමින් පවත්වන්නේ ඒකේ යටි අරමුණක් තියෙනවා ඒ තමයි යලිත තවක් කොරෝනා අලුත් රැල්ලක් නිර්මාණය කිරීම කියන කාරණාව. බොහොම ස්තුතියි ප්‍රියාල් ඔබටත් සියත නාලිකාවටත් ඒ වගේම ඔබ මතක් කළා මම ස්තුතිවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ උපන්දිනය පිළිබඳව. ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරේ අධිරාජ්‍යවාදයට විරුද්ධව ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්. ඉතින් මේ වෙලාවේදී මේ කොරෝනා වලට මුවා වෙලා මම ඔබ අහපු ප්‍රශ්නෙට අත්‍තරම මම දෙවෙනිවට උත්තර දෙන්නම්. කොරෝනා වලට මුවා වෙලා කොහොමද ඇමරිකාව අපේ රටට අත දාන්නේ? අපේ රටේ බලශක්ති ශේෂ්ත්‍රයේ වැඩි පංගුවක් අත්පත් කරන්න කටයුතු කරන්නේ කොහොමද? ආණ්ඩුව පාර්ලිමේන්තුවට කියන්නෙත් නැතුව රටට කියන්නෙත් නැතුව මේවා කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක පිළිබඳව මම පළවෙනිවටේදී කියන්නම්. දැන් ලෝකෙම අපි කවුරුත් පිළිගන්නවා මේ පුනර්ජනනීය බලශක්තියට යන්නට ඕන. සා රටක් හැටියට විශේෂයෙන් අපේ විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ තියෙනවා සැලැස්මක් 2030 වෙනකොට බලශක්තිය වලින් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ගන්නට.
ඒ නිසා තමයි දැන් අපි සමහර LNG බලාගාර ආරම්භ කරන්නේ. LNG කියලා කියන්නේ පුනර්ජනනීය බල ශක්ති ප්‍රභාවයක් නෙවෙයි. නමුත් ඒකේ කාබන් විමෝචනය සාපේක්ෂව අඩුයි. එතකොට දැන් මේ කෙරවලපිටිය බලාගාරය මෙගවොට් 300ක් ජනනය කරන්න පුළුවන්. මේක LNG බලාගාරයක් බවට පරිවර්තනය කරන්න තමයි විදුලි බල මණ්ඩලයේ සැලැස්මට පත් වෙලා තිබුණේ. මේක එක අදියරක් අවසానයි. දෙවෙනි අදියර තව මෙගවොට් 300ක් එකතු වෙනවා. තව අවුරුදු 2ක් විතර යනකොට, තව අවුරුදු 4ක් යනකොට මෙගවොට් 1000ක් වෙන ලංකාවේ ලොකු බලාගාරයක් බවට පත් වෙන්නට අපට සැලැස්මක් තිබුණා. දැන් මේ මොහොත වෙනකොට මේ බලාගාරයේ කෙරවලපිටිය යුගදනවේ බලාගාරයේ කොටස් වලින් 50ක් තිබෙන මහා භාණ්ඩාගාරයට 27ක් කොටස් තියෙන්නේ EPF එකට, 18ක් කොටස් තියෙන ලෙකෝ එකට, 5ක් කොටස් තියෙන්නේ ලක්දනවි සමාගමට. දැන් අපි මේක එකක් තමයි මේ බලාගාරයේ LNG බලාගාරයක් බවට පරිවර්තනය කරන්න ඕන. ඊළඟට LNG බලාගාරය ක්‍රියාත්මක කරන්න නම් ගෑස් ගේන්නට ඕන පිටරටකින්. ඒ ගෑස් ගෙනහල්ලා අපි FSRU එකක් නැත්නම් ෆ්ලෝටිං ස්ටෝරේජ් ඇන්ඩ් රීගැසිෆිකේෂන් යුනිට් එකක් හදන්නට ඕන. ඒව ගබඩා කරගන්න. ඊළඟට ගෑස් පයිප්ලයින් එකක් කරහා මේක බලාගාරයට ලබා දෙන්න ඕන. දැන් පහුගිය කාලේ මොකද වුනේ? ලංකා විදුලි බල මණ්ඩලයේ මැදිහත් වෙලා විදුලි බල අමාත්‍යාංශය මේ සඳහා දැන් අපිට ගෑස් ටික ගෙන්න ගන්න ඕනේ. මේක අර ස්ටෝරේජ් යුනිට් එක හදන්න ඕන. පයිප්ලයින් එක හදන්නට ඕන. ඊළඟට මේක LNG බලාගාරයක් බවට පරිවර්තනය කරන්න ඕන. එතකොට මේවට අපේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ කරලා පිට රටින් මේ සඳහා යම් යම් තාක්ෂණික ආධාර සහ ආධාර ලබා ගන්නට විදුලි මණ්ඩලයේ සැලැස්මක් තිබුණා. ඒ අනුව ඔය FSU එක හදන්නත් ඒ වගේම මේ පයිප්ලයින් එක හදන්නත් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කළා. ජූනි 18 වෙනිදා ටෙන්ඩර් එක අවසන් වෙනවා. එතකොට මේ විදුලි මණ්ඩලෙත් කිව්වේ මේක ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් කළොත් එහෙම අපට අඩු මිලකට මේ වැඩේට අපිට ලෝකේ හොඳ සමාගමක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේ මේක වෙලාවක ඇත්තටම විදුලි මණ්ඩලයේ යෝජනාවක් තිබුණා. ආසියානු සංවර්ධන බැංකුව, ජපානය, ඉන්දියාව උදව් කරගෙන විදුලි මණ්ඩලයත් මැදිහත් වෙච්ච ජොයින්ට් වෙන්චර් එකකින් මේක යමු කියලා. කොහොම වුණත් වර්තමාන විදුලි මණ්ඩල මැතිවරයා මේකට ටෙන්ඩර් ඕපන් කරලා තිබුණා. එතකොට මේ ටෙන්ඩර් කැඳවීම සඳහාත් ඒ ක්‍රියාවලිය සඳහා වෙන ඔෆිස් එකක් හදලා තිබුණා, ස්ටාෆ් එකක් දාලා තිබුණා. දැන් මෙහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනකොට පසුගිය දවසක මේ ආසන්න කැබිනට් මණ්ඩලයේදී එකපාරට යෝජනාවක් එනවා ඒ ටෙන්ඩර් කැඳවීම පැත්තක දාලා ඇමරිකානු සමාගමකට මේ යුගදනවි බලාගාරයේ කොටස් වලින්, ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයේ තියෙන කොටස් 50යි 40ක් මේ ඇමරිකන් නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන සමාගමට දෙන්න. දැන් මේකට කැබිනට් පත්‍රිකාවක් එනවා. සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය ගැන අදහසක් තියෙන ඕන කෙනෙක් දන්නවා කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයේ දවස් 4කට හෝ 5කට කලින් ඒ අදාළ අමාත්‍යවරුන්ට ලැබෙනවා. ඒතර ඒ අදාළ අමාත්‍යවරු ඒකට අදාළ කරන තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරනවා. හැබැයි මේ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරේ මුදල් ඇමතිවරයා. එතකොට බසිර් රාජපක්ෂ මහත්තයා එන්න කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා මේක හදලා තිබුණේ. කැබිනට් මණ්ඩලයේ යන දවසේ මේසුර තමයි කැබිනට් පත්‍රිකා තියෙන්නේ. අමාත්‍යවරුන් අතර මේක හම්බෙන්නේ නැහැ. රටේ දැන් මේක කෙරවලපිටිය විදුලි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නයක්. රටේ ඉන්නවා බලශක්ති ඇමතිවරයෙක්, රටේ ඉන්නවා කන්තිල් සම්බන්ධ ඇමතිවරයෙක්. ඕන් දෙදෙනා කියනවා අපේ ශේෂ්ත්‍රයට සම්බන්ධයි මේක. ඒ නිසා අපට නිරීක්ෂණ ඉදිරිපත් කරන කාලයක් දෙන්න කියලා. ඒ ඉල්ලීමට තමයි අඩු ගානේ පැය 24ක් දෙන්න නිරීක්ෂණ ඉදිරිපත් කරන්න. හැබැයි ඒ නිරීක්ෂණ මොකක්වත් සලකන්නේ නැහැ. මේ කැබිනට් පත්‍රිකාව සම්මත කරනවා. කැබිනට් පත්‍රිකාව සම්මත කරන විතරක් නෙවෙයි නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන ඇමරිකන් සමාගමත් එක්ක මුදල් අමාත්‍යාංශ ලේකම් මාටිකල මහත්මයා ගිවිසුමකුත් අත්සන් කරනවා. දැන් අපි අහන්නේ මේක පාර්ලිමේන්තුවට කිව්වද? මේ කැබිනට් පත්‍රිකාව සම්මත වුණාට පස්සේදී පහුවෙන්දා තිබුණා කැබිනට් මාධ්‍ය හමුවක්. ඒකේ කවුරු හරි කිව්වද මේක රටට මෙහෙම ගිවිසුමක් අත්සන් කරා කියලා? මෙහෙම කැබිනට් පත්‍රිකාව සම්මත කරේ කවුරුත් නැහැ. හැබැයි මෙන්න ක්‍රියාවලිය. මේක නිකන් වෙච්ච වැඩක් නෙමෙයි. ඔබට මතක නම් පහුගිය ඔක්තෝබර් මාසෙදී ඇමරිකානු ඒවකට රාජ්‍ය ලේකම් මයික් පොම්පිය ලංකාවට ආවා. පොම්පිය ලංකාවට ආව වෙලාවෙත් ප්‍රධාන මාතෘකාවක් තමයි නිව් ෆෝර්ට්‍රස් ඇමරිකානු සමාගමට අපේ රටේ බලශක්ති ශේෂ්ත්‍රයේ වැඩි පංගුවක් දෙන්න කියන එක. ඊළඟට දිගින් දිගටම ඇමරිකානු තානාපතිතුමිය ඇලන් බී ටෙප්ලස් මේකට බලපෑම් කරමින් හිටියා. පහුගිය ජනවාරි මාසෙදී මේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමේ නිර්මාතෘවරයා හම්බුණා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඔහු හම්බුණා. ඔහුගේ නම වෙස් එඩන්ස්. මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බුණා. සාකච්ඡා දිගට ගියා. ඒ අතරේ විදුලි බල මණ්ඩලයේ හරහා අමාත්‍යාංශ හරහා ටෙන්ඩර් කැඳවීම කරගෙන ගියා. නමුත් අවසානයේ මොකද වෙන්නේ? ටෙන්ඩර් එක ක්ලෝස් කරාට පස්සේදී ජාත්‍යන්තර ටෙන්ඩර් මුකුත් නැහැ.
අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක් හැටියට මතක තියාගන්න ටෙන්ඩර් කැඳවීමකින් තොර අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක් හැටියට ඇමරිකාවට යුගදන බලාගාර කොටස් 40ක් දෙනවා. ඒගොල්ලෝ කොන්දේසි මොනවද දන්නවද? කොන්දේසි තමයි අර පයිප්ලයින් එක හදන එකයි ස්ටෝරේජ් එක හදන එකයි ඇමරිකාවට දෙන්නට ඕන. එහෙම දුන්නොත් 40 මේක ගන්නවා කියන එක. එතකොට බලන්න කොවිඩ් යන වසංගතයක් හැටියට තියෙනවා. ඒක ASCIIදී ආණ්ඩුව රටේ බලශක්ති සම්බන්ධයෙන් බරපතල තීන්දුවක් ගන්නවා. දැන් 40ක් මේක ඇමරිකාවට ගිහිල්ලා තිනවා. EPF එකේ තියෙන 27ක් මේක ශ්‍යාමාකට්ටේ ගන්න පුළුවන් සමාගම් වලට. මේක ගත්තොත් එහෙම රටේ ජනතාවට කැබිනට් එකට පාර්ලිමේන්තුවට රටේ ජනතාවට කොලේ වහලා ඇමරිකාව ඉස්සර දන ගැහිමක්. දැන් කැබිනට් මණ්ඩලය ඇතුළේ ඇමරිකානු පංගුව ලොකු වෙලා තියෙන්නේ. ඇමරිකාව බලපෑම වැඩි වෙලා තියෙන්නේ. අපි ওই කාරණා ඒ නිසා මතක තියාගන්න රටට අහිතකර ගෙවිසුම් රටට අහිතකර කැබිනට් පත්‍රිකා මේ කොරෝනා සම්මත වෙනවා. අප දෙවන වටේ ආරම්භ කරන්නේ අද රට සහයට රට අද දවසේදී අපේ මාතෘකාව දෙවන වටේ සහ තුන්වන වටේ ඔබ දන්නවා සංවාදාත්මකව ඉදිරියට යන්නේ කිසියම් ආකාරයක අදහස් දක්වන අතරතුරේ සභිකයෙකුට ප්‍රශ්නයක් නැගෙන්නේ නම් මේ අවස්ථාවේදී මේ හරස් ප්‍රශ්නයක් ලෙස අසා ඊට පිළිතුරු ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. දිගින් දිගටම බාධා කිරීමක් බවට එය පත් කරගන්නේ නැතුව දෙවන වටේත් ආරම්භ කරන්නට අප සනත් නිශාන්ත අමාත්‍යතුමන්ටමයි ආරාධනා කරන්නේ. අමාත්‍යතුමනි විශේෂයෙන්ම පළවෙනි වටේ තුළ රජයට ප්‍රබල චෝදනාවක් නැගුණා කෙළවර පිටියේ යුගතන් වී බලාගාරය ඇමරිකාවට පවරන්නට කැබිනට් පත්‍රිකාවක් පැමිණියයි කියලා. ඒතරම් මේ කතා කරන ජනතාව පෙරෝණ මැදිහත් වෙලා හදපු යහපාලන ආණ්ඩුව MCC ගිවිසුම හරහා මේ රට මැද්දෙන් මහත් දැවැන්ත ඉඩමක් දැවැන්ත කොටසක් ඇමරිකාවට සින්නක්කරයට දෙන්න සැලසුම් කරලා තිබිච්ච ආණ්ඩුවේ කොටස්කාරයෝ. ඒ නිසා මේ අර වෙහෙරක් ගිලපු එක අග්ගල ගෙඩිය ගැන කතා කරනවා වගේ කතාවක් මේක ඇත්තටම කියන්න තියෙන්නේ. මේක ටෙන්ඩර් එකක්. ටෙන්ඩර් එකේ රටට වාසිදායක ක්‍රමවේදය මොකක්ද? ඒ සඳහා ඒක තමයි මතුමා ප්‍රශ්නේ. ටෙන්ඩර් කරලා නැහැ. අන්සොලිසිටඩ්. ඒකයි ප්‍රශ්නේ. මෙතන මෙමය ලිමිටඩ් කොටේෂන් සිස්ටම් උත් යනවා. එතනදී වැඩිම වාසිය ගන්න පුළුවන් කොටස් අලෙවිකරණ එක මෙයා දන්නේ. මොකද්ද? ටෙන්ඩර් එකක් ඕපන් කරලා තිබුණා. ටෙන්ඩර් එකේ පැත්තක දාලා මේක දුන්නේ. කොටස් දෙන්නේ මම ටෙන්ඩර් කැඳවුව අමාත්‍යාංශය. එතනදී මෙහෙමයි රටට වැඩි වාසියක් තියෙන්නේ මොකක්ද? ඒක තමයි අපි කළ යුතුව තියෙන්නේ. ඒ දේ කරන්න අපි රජයක් හැටියට පසුබට වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන හාදයෝ MCC ගිවිසුම හරහා අක්කර ලක්ෂ 12ක් මහත් දැවැන්ත ප්‍රමාණයක් මේ රටේ මේ පැත්තෙන් කොළඹ වරායේ ඉඳලා අර පැත්තේ නැගෙනහිර දක්වා දැවැන්ත පටියක්. ඒ කියන්නේ සීගිරිය පවා මේක අසර යනවා. ඒක සින්නක්කර ඔප්පුවකින් ඇමරිකාවට යන ඇමරිකානු සමාගමට යන වැඩපිළිවෙල අපි ආණ්ඩුවක් හැටියට ඇවිල්ලා ඉස්සලම අපි කරේ මෙයාලා අස්සම් කරලා තිබිච්ච ගිවිසුම කැන්සල් කරලා මේක නැවත වතාවක් අපි පවරගත්තා. ඒ නිසා අද මෙයාලා එක එක කාලෙට එක එක ජවනිකා හදනවා. මේ ඊළඟට ගෙන්න යන ජවනිකා අලුත් ජවනිකා. මම මෙයාලගේ ජවනිකා ටික ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. ඉස්සල්ලා මෙයාලා කොයිඩ් මර්ධනය සඳහා පාර්ලිමේන්තුව රැස් කළ යුතුයි කියලා මහ දෙවැන්ත හඬක් නගලා එදායි මැතිවරණය කල් දාන්න යම්කිසි වැඩ කොටසක් කරන්න ගියා. ඒකේ මැතිවරණය කල් දැමීමේ මෙහෙයුමක් 2020 මාර්තු 2 වෙනිදාන් පටන් අරන් 2020 අගෝස්තු 5 වෙනකන් දිගට ඒ සටන මෙයාලා කරන්න ගියා. ඒ වගේම 2020 මාර්තු මාසේ 12 වෙනිදා පාසල් අරින්න යන වෙලාවේදී දෙවැන්ත විදියට හඬක් නැගුවා පාසල් අරින්න එපා වහාම පාසල් ටික වහලා තියන්න කියලා. ඊට පස්සේ පාසල් ටික වැහුවට පස්සේ වහාම පාසල් ටික අරින්න කඩසාප්පු අරින්න මේ විපක්ෂයේ මොනවා හරි චෝදනාවක් හදන කණ්ඩායමක්. ඒ වගේම එතනින් පස්සේ මහා දැවැන්ත පරිසර වේදීන් ටිකක් මෙයාලා වුණා. අර කාඩියා සොල්නිකා වෘක්ෂය ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත මෙහෙයුම ආරක්ෂා ගෙනහිල්ලා ඒතර මේ මුළු රට වටේම තිබුණේ පරිසරය විනාශ කරනවා ගස් කපනවා කැලේ කපනවා දැන් මේ කාලේ නෑ කපන්නේ නවත්තලා. ඒ නිසා මේ මෙයාලා එක එක කාලෙට හදන රැලි මෙයාලගේ මේ එක එක ජවනිකා. ඒ නිසා අර ඒ පරිසර ප්‍රශ්න ගැන ඔබතුමා අතර හිටපු තැන ඔක්සිජන් කන්නද කියලා අහපු එත හිටියානේ? ඔව් මම හිටියා. ඔව් ඔක්සිජන් කන්නද කියලා තහුවේ? ඔව් කන්නද කියලා ඔයාලගේ සමාජිකාවක්. හරි. ඔයාලා සමාජිකාව. ඔව් සමාජිකාව. දේවානි ඔයාලා සමාජිකාව. දේවානිගේ Facebook එකේ ගිහලා බලන්නකෝ ඔයාලා සුප්පතල එයාලා සම්පූර්ණ දාන්නේ. දේවානිලාගේ ඔය දවල් මිගෙල් රෑ ඩැනියෙල් මේ අපේ රටේ මිනිස්සු දන්නවා. ඒ නිසා ඔය මෙයාලා ඊට පස්සේ මෙයාලා අල්ලගත්තා නැගෙනහිර ජැටිය අල්ලගත්තා. නැගෙනහිර ජැටිය අල්ලගෙන ඒක යම්කිසි කාලයක් ඇදගෙන ගියා. ඊට පස්සේ මල සිරුරු භූමදානය කරන්න
දෙන්න ඕන වහාම කියලා ඒතර මහා ලොකු රැල්ලක් විදිහට ජාතිවාදී අරගලයක් කරමින් ගෝත්‍රිකයෝ වගේ එක වෙලාවකදී හැසිරුණා. ඒ නිසා එතනින් පස්සේ කිව්වා මේ ආණ්ඩුව COVID-19 බෝ කරනවා. ආණ්ඩුව තමයි මේ නිෂ්පාදනය කරලා බෙදා හරින්නේ ආණ්ඩුව බෝ කරනවා. මෙයාලා මේ හිතාමතා තමයි කරන්නේ මේ නැව් ආණ්ඩුව ගිනි තියනවා කියලා කිව්වා. මේ විපක්ෂය හදපු කතා. මේ ආණ්ඩුවට එහෙම ඇඟේ අමාරුවක් මොලේ අමාරුවක් නැහැ. මේ රටේ මිනිස්සුන්ව COVID-19 හදලා මරන්නවත් එහෙම නැත්නම් මේ නැව් ගිනි තියනවත් එහෙම එකක් නැහැ. දැන් මේ අවසාන සටනද මන් දන්නේ මෙයාලා දැන් මේ වෙනකොට දැවැන්ත මෙහෙයුමක් අපේ රට ඇතුළේ යනවා. ඒ තමයි COVID-19 වසංගතය මර්ධනය කිරීම සඳහා ඉන්නත් කරන්නේ. එය නතර කරන්න තියෙන ගන්න තියෙන උත්සාහයන් සියල්ලම ගන්නවා. ඒ නිසා පාසල් ගුරුවරු පාරට බස්සනවා විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරනවා. මේක කියන්නේ වර්ජන රැල්ලක් පවත්තලා මෙයාලා මේ රට ආපස්සට ගෙන යන වැඩපිළිවෙල තමයි තියන්නේ. මෙයාලා මේක කරන්න ඕනනේ. මෙයාලා මේ වැක්සින් කරණය කරලා රට නැවත වතාවක් දුවන්න පටන් ගත්තොත් මෙයාලට මර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ. නැවත වතාවක් ආණ්ඩුව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආණ්ඩුව ෆේල් වෙන්නේ නැහැ එහෙම වුණොත්. ඒ නිසා ඒ කාලකන්ණි සතුට ලබන්න තමයි විපක්ෂයේ දරුවන්ගේ අධ්‍යාපනය උගසට තියමින් අද මේ දේ කරලා තියෙන්නේ. ඒ නිසා මේ සඳහා රටේ ජනතාව මේ අයට නිසි දඬුවම දෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ස්තුතියි ඔබතුමන්ට මුජිබුර් රහමන් මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම එතුමන් මතු කරපු කාරණාව තමයි පහුගිය කාලවකවානුව තුළ ඔබතුමන්ලා මෙහෙම ව්‍යාපෘති කීපයක් අරන් ඇවිල්ලා මේ දැන් අවසන් සටනට තමයි අවසන් ජවනිකාවට තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. මෙහෙමයි මේ දැන් මොකද්ද දැන් පළවෙනිම දේ තමයි අපි දන්නවා විශේෂයෙන්ම දැන් ආණ්ඩුව මේ කොවිඩ් මේ විශේෂයෙන්ම මේ නිරෝධාන නීති මුල් කරගෙන ආණ්ඩුවේ තිබෙන නොහැකියාව උඩ අපි දැක්කා මේ රට පුරාම උද්ඝෝෂණ රැල්ලක් මතු වුණා. විශේෂයෙන්ම පෝර ප්‍රශ්න සම්බන්ධව, බඩු මිල සම්බන්ධව අපිට කියන්න බෑනේ මේ බඩු මිල වැඩි වෙන එක අපි කාටත් කියන්න පුළුවන්ද එහෙම එකක් නැහැ කියලා. අපි දන්නවා මේ රටේ අද වෙනකොට අසීමිත ලෙස බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මොකද අද මේ කොරෝනා වසංගතයත් එක්ක මේ රටේ විශාල පිරිසකට රස්සාවල හිමි වෙලා තියෙනවා. ආදායම් මාර්ග හිමි වෙලා තියෙනවා. ඊළඟට ව්‍යාපාර ස්ථාන වහලා දාලා තිබෙනවා. ඊටාම අසහනකාරී තත්යකට මේ රටේ ජනතාව අද තල්ලු වෙලා තිබෙනවා. ඒතර ආණ්ඩුව මේ පෞද්ගලිකදා අවසන් වෙච්ච අපි දන්නවා නිරෝධාන විශේෂයෙන්ම අර ලොක්ඩවුන් කරපු කාලේ ආණ්ඩුව ඒ ලොක්ඩවුන් කරන වෙලාවෙ කිව්වා සියලු දෙනාටම රුපියල් 5000 ගානේ බෙදනවා කියලා. නමුත් මේ මාස එකහමාරක් මාසයක් වගේ කාලයක් දිගටම ලොක්ඩවුන් කරලා කාටත් ආණ්ඩුවට ඒ සහනය ලබා දෙන්න බැරි වුණා. ඒකට ඒ 5000වත් දුන්නේ නැහැ. ඒකට අද මේ රටේ විශාල ජනතාවක් ඉන්නවා මේ වසංගතයත් එක්ක තමන්ගේ එදිනෙදා කටයුතු ඒ සියලු දේවල් අද අහිමි වෙලා තිබෙනවා. ඒකට ජනතාවට ආණ්ඩුවෙන් පැත්තෙන් කරන්න ඕන යම් සහනයක් ලබා ගන්න බැරි නම් ඒ වගේම ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ රටේ බඩු මිල මේ ඇත්තට මේ කොවිඩ් වසංගතය තුල පාලනය කරලා හරි යම්කිසි ආකාරයේ සහනයක් ජනතාවට ලබා දෙන්න ආණ්ඩුවට නොහැකි වෙනවා නම් ජනතාව පාරට එනවා. ඒක අපි කවුරුත් පාරට ගන්න ඕනේ නැහැ. ඉතින් එක පැත්තකින් පෝර ප්‍රශ්නේ, එක පැත්තකින් බඩු මිල ප්‍රශ්නේ, ඒ ඊළඟට ආණ්ඩුව මේ කොරෝනා වසංගතය ඇස්සේ ගෙනාවා අර කොතරාවල විශ්වවිද්‍යාල පනත ගෙනාව. ඒ පනත ගෙනල්ලා අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ආණ්ඩුව උත්සාහ කළා. එතකොට ඒ ඉන්න ශාස්ත්‍රයේ ඉන්න ගුරුවරුන් ඒ ගුරු සංගම් ඒගොල්ලෝ පාරට ආවා. ඉතින් පාරට ඇවිල්ලා මේ රට පුරාම ආණ්ඩුවට විරුද්ධව විශාල ජනරැල්ලක් රටේ මතුවේගෙන එනකොට ආණ්ඩුව බැලුවා මේ කොරෝනා නීති හරි දාලා මේක මර්ධනය කරන්න ඕනේ කියලා. ගරුමන්තුමා මට තරහනතු කියන්න. ඔව්. දැන් විපක්ෂයේ මතය නෙමේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමාගේ මතය. ඔව්. මේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ඇරෙන්න ඕනද එහෙම නැත්නම් ඒ ඇරණ එක නුසුදුසුද අපේ රට ඇතුළට? නෑ අපි පිළිගන්න මතය තමයි අපේ ආණ්ඩු කරන කාලේ අපි තමුන්නාන්සලා එතකොට හිටියේ වෙන අදහසක. හරි අපි කිව්වේ මේ රටේ නිදහස් අධ්‍යාපනය වගේම මේ රටේ සියලු දෙනාටම අධ්‍යාපනය ලබන්න නිදහසක් තියන්නත් ඕනේ. ඒ දෙකම අපි පිළිගන්නවා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් දැන් තමුන්නාන්සලා විපක්ෂයේ ඉන්නකොට ওই මතේ නෙමෙයි හිටියේ. තමුන්නාන්සලා එතකොට අපි මේ සයිටම් එක තමුන්නාන්සලා හැදුවා ඊළඟට ඒක නීතිගත කරලා ඒක යම් ස්ටෑන්ඩඩ් එකකට ගේන්න ඕන කියනකොට තමුන්නාන්සලා ඒකට විරුද්ධව අපිට විශාල දෝෂාරෝපණයක් කරා අපි අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න හදනවා කියලා විපක්ෂයේ ඉන්නකොට. දැන් තමුන්නාන්සලා ආණ්ඩුවට ඇවිල්ලා දැන් තමුන්නාන්සලා කතා කරනවා පෞද්ගලික අධ්‍යාපනය කළ යුතුයි කියන දේ තමුන්නාන්සලා කතා කරනවා. හරි. දැන් අපි කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය ඔබතුමාගේ ප්‍රශ්නේ මගේ අදහස නෙමෙයි ඔබතුමාගේ මගේ අදහස ඒකනේ මං කිව්වේ. මේ රටේ පෞද්ගලිකකරණය
කියන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනය තියෙනවා වගේම සියලු දෙනාටම අධ්‍යාපනය ලබන්න අයිතියක් තියෙන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම තමයි දැන් කොතලාවල මේ විශ්වවිද්‍යාලයේ කියලා තමුන්නාන්සලා මේ කරන්න හදන්නේ වෙන දෙයක්. ඕක කිසිම මොකද්ද UGC එක එහෙම නැත්නම් මේ අපි කියන එකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යටත් නැති විශ්වවිද්‍යාලයක් හදලා ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරලා ආරක්ෂක ඇමතිවරයාට ඒකේ පාලන බලයට පාලනයට පත් කරන්න ඕනේ නිලධාරීන් සියලු දෙනාම පත් කිරීමේ බලය ලබා දීලා ඊළඟට රට පුරාම ඔවුන්ට අවශ්‍ය විදියට ඒකට ශාඛා සමිති ශාඛාවල් හදන්න පුළුවන් ඊළඟට පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පුළුවන් ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒ උපාධි ලබා දෙන්න. ඒ වගේ විශාල මේ ව්‍යාපෘතියක් තමයි ඔය කොතලාවල විශ්වවිද්‍යාලයේ පනත හරහා මෙතුමන්ලා මේ කරන්න හදන්නේ. ඉතින් ඒකට විරුද්ධව මේ රටේ විශාල ජනමතයක් ගොඩනගාගෙන ආවා. ඒ පනතට අපි විරුද්ධයි. අපි විරුද්ධයි. ඒ කියන්නේ පෞද්ගලිකකරණය සම්පූර්ණ ඔබතුමා විරුද්ධයි. පෞද්ගලිකකරණය කරන එක නෙමෙයි. පෞද්ගලික අධ්‍යාපනයේ මේ රටේ දැනුත් තියෙනවා. ඒක හැම කාලෙම තිබුණා. ඒක 47ට කලින්ුත් තිබුණා. මේ රටේ නිදහස හම්බෙන්න කලින්ුත් පෞද්ගලික අධ්‍යාපනය මේ රටේ තිබුණා. දැන් ආනන්ද විද්‍යාලය ඉස්සෙල්ලාම පටන් ගත්තේ පෞද්ගලික පාසලක් හැටියට. ඔබතුමා දන්නවා දැනට අපේ ලංකාවේ තියෙන ක්‍රිස්තියානි පාසල් විශාල ප්‍රමාණයක් තියෙනවා පෞද්ගලික පාසල්. ඒ හින්දා පෞද්ගලික අධ්‍යාපනය තාම මේ රටේ තියෙනවා. ඔබතුමා රට ලෝකේ දැකපු කෙනෙක් ඔබතුමා ඇමරිකාවේ පවා ඉගෙන ගත්ත කෙනෙක්නේ. ඔබතුමා දැන් පිළිගන්නවද දැන් අපි හිතමු මගේ දරුවා අපොස උසස් පෙළ විශ්වවිද්‍යාල වරම් යන්න බෑ. දරුවා හොඳ ලකුණු ගත්තත් විශ්වවිද්‍යාල ඉඩකඩ ප්‍රශ්න නිසා දරුවට විශ්වවිද්‍යාලයට යන්න බෑ. ඒ නිසා දරුවා මං ජාත්‍යන්තර පාසලකට යවනවා පිටරටකට යවනවා. වෛද්‍යවරයෙක් කරන්න දල වශයෙන් මගේ දරුවාට මම ලක්ෂ 500ක් වේදම් කරනවා. කෝටි 5ක් වේදම් කරන්න ඕන. හැබැයි ඒ දරුවා ලංකාව ඇතුලේ ඔය කියන විභාගයක් කරනවා නම් ඔය කියන කෝස් එක කරලා ලක්ෂ 125කින් කරන්න පුළුවන්. ඒක ඉතින් වැරද්දක් නෑ. හරිද? ඔබතුමාලායි සයිටම් එකට විරුද්ධ වුණේ. නෑ මං කියන්නේ මගේ මතය ඔය කියන අදහසමනේ සයිටම් එක හරහා වෙන්න ගියේ. තමුන්නාන්සේ කියන මුල මැදාක ගැලපෙන්නේ නැහැ කියලා මම කියන්නේ. මුලාග නෙමෙයි මුලාග. කෙටියෙන් වා කැමතිද අකමැතිද කියන්නේ. මම ඔබතුමාට ඒකනේ කිව්වේ මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය මේ රටේ නිදහස හම්බෙන්න කලින් ඉඳන් තවම පවතිනවා. ඒ පෞද්ගලික අධ්‍යාපනය මේ ගුණාත්මක වශයෙන් වර්ධනය කරන්න ඕනේ. ඒකේ ගුණාත්මක භාවය අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒකට යම් කිසි ආකාරයේ පාලනයක් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් ඒ පාලනය කළ යුතුයි කියන අපි අදහසේ අපි ඉන්නවා. ඒ පෞද්ගලික අධ්‍යාපනය ලබා දුන්නත් ඒක UGC එකේ යටතේ ඔවුන්ගේ ගුණාත්මක භාවය උඩ ඒගොල්ලන්ගේ ක්‍රයිටීරියාවක් උඩ ඒ අධ්‍යාපනය පවතින්න ඕනේ. ඒක නේ විදාවක් නැහැ. නමුත් දැන් තමුන්නාන්සලා මේ කොතලාවල විශ්වවිද්‍යාලයේ පනත හරහා කරන්න යන්නේ ඒක නෙමෙයි. ඊටත් එහා ගිය එකක්. ඒකයි කියන්නේ ඊට එහා කියලා කියන්නේ කෙලින්ම ඒක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වෙන ඊළඟට මන්ත්‍රීතුමා කොතලාවල විද්‍යාපීඨය ආරම්භ කරලා කොච්චර අවුරුදු කීයක්ද දැන්? ඔක 2007 වගේනේ පටන් ගත්තේ. 2007 9 වගේ කාලයක තමයි. 2007 නෙමෙයි මන්ත්‍රීතුමා 1981. එතකොට කොහොමද තිබුණේ? එතකොට කොහොමද තිබුණේ? ඕක විශ්වවිද්‍යාලයක් බවට නතරේ 2007 වගේ කාලයක තමයි ඒක නතරේ. මේකේ මොකද්ද තියෙන පුද්ගලිකත්වය? මන්තුමා මෙහා ගන්නකො. පුද්ගලික ආයතනයක් වෙන්න කොහොමද මන්ත්‍රීතුමා මෙහා ගන්න. මේ ආරක්ෂක අංශවල ඉන්න ඔබතුමාලගේ ප්‍රතිපත්තියට මේ අනුව ඔබතුමාලා පුද්ගලික විශ්වවිද්‍යාල වලට එකඟයි. මම කියන දේ පොඩ තේරුම් ගන්නකෝ. ආරක්ෂක අංශවලට අධ්‍යාපනය ලබන්න ඔවුන්ට ආරක්ෂක මේ අංශවල ඉන්න අයටගේ අවශ්‍ය ඒ අයව ලබා ගන්න ඒ ආයතනයක් අවශ්‍යයි. නිර්මාණය කරනවා. ඒ ගැන වාදයක් විවාදයක් අපිට නැහැ. අපි එකඟයි. කොතලාවල ආරක්ෂක ඇකඩමියකට අපි එකඟයි. ඒකට අපි විරුද්ධ නැහැ. නමුත් දැන් මේ කරන්න යන්නේ ඊට එහා ගිය එකක්. ඊට එහා ගිය කියලා කියන්නේ දැන් ඒක අරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පාලනයකින් තොරව මේකට දැන් බලතල ලබා දෙන්න හදනවා. ඒගොල්ලන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් පත් කරන ආරක්ෂක ඇමතිවරයා විසින් පත් කරන යම්කිසි ආකාරයේ පාලන සභාවක් හදලා ඒකට විශ්වවිද්‍යාලයට අනිකුත් විශ්වවිද්‍යාලයේ තිබෙන උපාධි දෙන්න පුළුවන් තත්ත්වයක් ඒකට ඇති කරන්න හදනවා. ඉතින් ඒකෙදී වෙලාවක් ලබා දෙන්න. මන්ත්‍රීතුමා ඔබතුමා මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රමාණවත් නැහැ කියලා හොඳ ආකාරවම දන්නවනේ. දැන් විශ්වවිද්‍යාල වරම් ලබන ශිෂ්‍යයන්ට යන්න. එතකොට මේ කොතලාවල විශ්වවිද්‍යාලයට හමුදාවට අදාළ අය හැර පිටින් අපේ දරුවෝ උසස් පෙළ සමත් වෙන දරුවන්ට මේකට යන්න අවස්ථාව වරම් ලැබෙනවා නම් ඔබ ඒකට විරුද්ධද නැත්නම් ඔබ ඒකට කැමතිද?
මන්ත්‍රීතුමා ඉස්සෙල්ලා ඒ කතාව ඉස්සෙල්ලා උත්තර දෙන්න. ඉස්සෙල්ලා තේරුම් ගන්නකෝ ඔබතුමා ඔය කියන තර්කෙ නෙමෙයි උත්තර තියෙන්නේ. ඔබතුමාලා මේ හමුදාවේ උවමනාව එහෙම නැත්නම් මේ පෙන්නලා ඔබතුමාලා මේ කරන්න යන වැඩේට අපි විරුද්ධයි. ඔබතුමාලාට ඒක කරන්න ඕන වෙලාවට හමුදාව හොරයි කියන්නයි නෙමෙයි. හමුදාව හරහා ඒ කියන්නේ ඔබතුමාලා ඔය මේ මොකද කොතලාවල විශ්වවිද්‍යාලය හරහා මේ කරන්න හදන්නේ සම්පූර්ණයෙන්ම මේ තිබෙන නිදහස් අධ්‍යාපනයත් විනාශ කිරීමක්. ඕව නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගෙන පෞද්ගලික අධ්‍යාපනය වර්ධනය කරන්න. ඒකට අපි විරුද්ධ නැහැ. ඒක දෙක එක හා සමානව යන්න ඕනේ. පැරලල් යන්න ඕනේ. නමුත් දැන් ඔබතුමාලා කරන්න හදන්නේ මේ කොතලාවල විශ්වවිද්‍යාලයට අවශ්‍ය ඒ සියලු බලතල ලබා දීලා ඒකට අනිකුත් විශ්වවිද්‍යාල වලට තිබෙන මේක ලබා දීලා ඒ හරහා විශාල පෞද්ගලික ඒ කියන්නේ ආරක්ෂක අංශවලට විතරක් නෙමෙයි අනිකුත් අයටත් ඕක ඊළඟට තියෙන දේ තමයි ඒ කොතලාවල විශ්වවිද්‍යාලයට බලතල ලැබෙනවා ඒගොල්ලන්ට අවශ්‍ය විදියට රටේ අනිකුත් පළාත්වල ඒගොල්ලන්ට අවශ්‍ය ඒ ශාඛාවල් ගොඩනගෙන්න පුළුවන් අවශ්‍ය බලතල ලැබෙනවා ඊළඟට ඒ හරහා අනිකුත් පෞද්ගලික ආයතන වලටත් පුළුවන් ඒක තුල ලියාපදිංචි වෙලා ඒකේ තිබෙන පාඨමාලාවල් ඒකේ තියෙන උපාධි ලබා දෙන්න. ඉතින් අපි කියන්නේ මේක අඩුම ගානේ UGC එක යටතටවත් ගේන්න. මොකද අපේ රටේ විශ්වවිද්‍යාල පාලනය කරන විශ්වවිද්‍යාල කොමිෂන් සභාව. ඒතකොට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතටවත් මේ ආරක්ෂක කොතලාවල විශ්වවිද්‍යාලය ගේන්න කියන එක තමයි අපි කියන අදහස. මොකද එතකොට තමයි මේකේ විශ්වවිද්‍යාලයකට අවශ්‍ය පසුබිම විශ්වවිද්‍යාලයකට අවශ්‍ය පාඨමාලාවල් ඒ පිළිබඳ තිබෙන දැනුම ඒ සියලු දෙනාගේම සහයෝගයෙන් මේකට ගන්න පුළුවන්. දැන් එහෙම එකක් නෙමෙයි. දැන් ඔබතුමා අරගෙන බලන්න මේ පනතේ ඇමතිවරයාට පත් කරන්න පුළුවන් නිලධාරීන් ටික කවුද කියලා. ඒ නිලධාරීන් වල මං හිතන්නේ භාණ්ඩාගාරයේ ඉන්න නිලධාරීවරයෙකුයි තව එක එක්කෙනෙක් ඉන්නවා ඊළඟට UGC එකේ එක්කෙනයි ඊළඟට ඉන්නේ භාණ්ඩාගාරයෙන් පත් වෙන නිලධාරී විතරයි. අනිත් සියලු දෙනාම පත් කරන්නේ ඒ ඇමතිවරයාට අවශ්‍ය හමුදාවේ ඉන්න නිලධාරීන් පත් කරන්නේ. ඉතින් එහෙම පත් කරලා විශ්වවිද්‍යාලයක් ගෙන යන්න බෑ. ඒකයි අපි කියන්නේ. ඒක විශ්වවිද්‍යාලයක් ගෙන යන්න ඕනේ නම් අඩුම ගානේ විශ්වවිද්‍යාලයක් ගෙනියලා තියෙනවා මන්ත්‍රීතුමා. ඒකට මෙතුමන්ලා විපක්ෂයේ ඉන්නකොට නිදහස් අධ්‍යාපනය ගැන කැමර දුන්නා. සයිටම් එකට විරුද්ධ වුණා. හැම දෙයකටම විරුද්ධ වුණා. විරුද්ධ වෙලා අද ඇවිල්ලා කතා කරනවා පෞද්ගලික අධ්‍යාපනය ආරක්ෂා කරන්න. ඒකයි මම කියන්නේ මෙතුමන්ලාගේ මේ ප්‍රතිපත්තිය මේකට විතරක් නෙමෙයි හැම එකටම හැම දෙයකටම මෙතුමන්ලා මේ ප්‍රතිපත්තිය තමයි කරේ. මෙතුමන්ලා දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා කිව්වා. දැන් මෙතුමා කිව්වා වගේ ඇවිල්ලා අර කෙරවල පිටිය බලාගාරේ 140 කොටස් ඇමරිකන් සමාගමකට දෙන්න හදනවා. ඊළඟට ඇවිල්ලා කිව්වා හම්බන්තොට වරාය අපි ආපු ගමන් ගන්නවයි කියලා කිව්වා. ඊළඟට හම්බන්තොට වරාය ගත්තේ නැහැ. දැන් ජනාධිපතිතුමා කියනවා අපි ගාපු කිව්සම ඉස්සරහට ගෙනියනවා කියලා. ඇමරිකන් සමාගම දාන එක හොඳ නැහැනේ. ඇමරිකන් සමාගම දාන එක දැන් ඔබතුමාලා දෙන්නේ නැහැ කියලානේ ආවේ. දෙනවා හොඳ නැහැ ඔබතුමාලා දෙන්නේ නැහැ කියලා ආපු උදවියනේ. දෙනවා නම් හොඳ නැති කියලා මං දෙන්න එපා කියලා අපිත් කියනවා. මේ රටේ සම්පත් එහෙම දෙන්න එපා. මට ඒකයි දැනගන්න. MCC අසං කරන්න කියලා දන්නේ නැහනේ. විදුලි බල ඔබතුමාලා මතක තියාගන්න ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කියනකොට කියපු දේවලුයි දැන් ආණ්ඩුව බලයට ගත්තාම බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමරිකාවට ගිහිල්ලා ආවම කියන දේවලුයි පරස්පර විරෝධී. ඒකයි අපි කියන්නේ. ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට දේශප්‍රේමය ගැන කතා කරා, ජාතික සම්පත් ගැන කතා කරා, ඇමරිකාවට විරුද්ධව කතා කරා, මේව ආරක්ෂා කරගන්න ඕනේ කියලා කතා කරා. දැන් බලයට ආපු ගමන් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමරිකාවට ගිහිල්ලා ආපු ගමන් දැන් කියනවා මේක ඇමරිකාවට දෙන්න ඕනේ, මේක දෙන්න ඕනේ, පෞද්ගලික විශ්වවිද්‍යාල අරින්න ඕනේ. දැන් ඒ ඉඳ අපේ ප්‍රතිපත්ති වෙනස් වෙලා නැහැ. අපි එදා හිටපු අද ඒ හිටපු ස්ථාවරේ අපි ඉන්නවා. තමුන්නාන්සලා තමයි අර කන්න ඕන වුණාමත් කබර ගෝයාව තල ගෝයා කරගන්නේ. ජයතිලක මන්ත්‍රීතුමනි විශේෂයෙන් මේ අවසානයේ මතුවුණු තර්කයන් පිළිබඳව ඔබතුමන්ට පිළිතුරු දෙන්න අවස්ථාවක් තියෙනවා වගේම අපි අතිරේක කාරණයක් මතු කරනවා කලින් මතුවුණු කාරණාවන් ඒ තමයි මේ ජනතාවගේ විශේෂයෙන් පොහොර ඉල්ලා බඩු මිල පිළිබඳව ඉන්ධන මිල පිළිබඳව නැගෙන විරෝධය විපක්ෂය විසින් මතු කරන ව්‍යාජ එකක්ද නැත්නම් අව්‍යාජව මිනිසුනුත් එතන නැත්නම් ජනතාවත් එතන ඉන්නවද මේක ව්‍යාජ අව්‍යාජ එකක් නම් මේකේ සමස්තය මිනිස්සුන්ට දැනෙන්න ඕන මේකේ ඉන්නේ කවුද මේක දැන් කවුද මේ නිරෝධායනයට ගෙනිච්චේ ස්ටාලින්ලා ඒ අය මොනවද කරන්නේ
අධ්‍යාපනය කාබාසිනිය කරන්න දැන් කණ්ඩායම් තුන් එකක් හදාගෙන හිටිය දැන් එක තුනට කැඩුණා එකක් පෙරටගාමී වුණා අනිත් එක තව පැත්තකට දැන් මේවැ මේ තියෙන අර වෛරය පිරිමහා ගන්න තමයි එයාලගේ මේ වැඩේ. ඔව් මන්නම් කියන්නේ ජනාධිපතිතුමාට මේ ජනාධිපතිතුමාට මේ රෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාට මේකේ වගකීම තියෙන මේ වෙලාවේ යවන්න තිබ්බේ මේක ගෙදර නිරෝධායනය කරන්න ස්ටාලින්ව. මොකද ගෙදර මිනිස්සුන්ටත් එළියට යන්න බැරුව දවස් 14ක් එතකොට ගෙදර ඉන්නවනේ. එතකොට ගෙදර නොවනට තේරුණාම ස්ටාලින් ගැන අනිත් සමාජයට තේරෙනවා ඊට වඩා හොඳට. ඉතින් ඒ හින්දා ඊට වඩා කතා කරන්න ඕනේ නැහැ. මේ ඉන්න මේ අසාධාරණ අයිතු සහගත මේ වර්ජකයෝ ගැන. ඒ වර්ජකයෝ ගැන මේක සමස්තයක් ගත්තොත් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ දේවල් වලට අපි සාධාරණ විසඳුම් ලබා දිය යුතුයි. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම කතා කරන්න මේ කොතවලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය මේක 1981 ආරම්භ වෙච්ච දෙයක්. දැනට ශිෂ්‍යයෝ 800ක් අධ්‍යාපනය ලබනවා. පීඨ 11ක් තියෙනවා. ඒ වගේම මේක මන්තුමා මේ අධ්‍යාපන විනාඩියක් මේක 81 ආරම්භ වෙන්නේ ඇකඩමි එකක් හැටියට. හරි? ඒ කියන්නේ ආයතනයක්. මේක විශ්වවිද්‍යාලයක් නෙමෙයි. හරි දැන් ඔබතුමා කියනවා 2007 විශ්වවිද්‍යාලයක් බවට පත් කළා. හරි ඒකින්ද මේක 81 පටන් ගත්තයි කියන එක වැරදි. ඒක හොඳ අදහස් දෙන්න එපා මේ කාලේ මම. ඒක වැරදි 81 පටන් ගත්තයි කියන එක වැරදි. 81 මේක පටන් ගත්තා. ඇකඩමි එක. ඒක තමයි 81 පටන් ගත්තා. ඇකඩමි එක හරි. ඇකඩමි එක පටන් ගත්තා මේක 81 එතකොට මේ ඩිග්‍රී දුන්නේ නැහැ. 1981 පටන් ගත්තේ. ඒකම මේක හමුදා විශ්වවිද්‍යාලවල ලෝක වර්ගීකරණයේ 4 වෙනි ස්ථානය ගත්තා. ඒ තරම් මේක විනයක් සහ වැඩපිළිවෙලක් තියෙන ස්ථානයක්. ඉතින් මේ විනයක් නැති අයට මේක හෙනයක් වෙලා ඇති. නමුත් මේක රටේ සමස්ත විනයක් තියෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. මොකද මේකේ ශිෂ්‍ය ව්‍යාපාරය කියලා අරව මේව කියලා කරගන්න බැරි වෙලා තියෙනවා. තා මේකින්ද තමයි මේ 103ක් මේකට අකමැති. ඒ විතරක් නෙමෙයි මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපේ රටේ උසස් පෙළ සමත් වෙලා උපාධිය ලබා ගන්න විශ්වවිද්‍යාල වරම් ලැබෙන 100කට 6කට 80ක් විශ්වවිද්‍යාලයේ සමත් කියලා විශ්වවිද්‍යාලය යන්න පුළුවන් මට්ටමට යර්ස් එක ලැබෙන ශිෂ්‍යයෝ ඉන්නවා 80ක්. මේ අයට විශ්වවිද්‍යාලයක් ලැබෙන්න එකට හේතුව තමයි පියල් අපේ රටේ විශ්වවිද්‍යාල ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රමාණවත් ප්‍රසාරණයක් නැති එක. ඒ නිසා අද අපි මේම ගැන අපි තර්ක කරන්නේ නැහැ. මොකද අපි ඒකට වැඩසටහන් වැඩපිළිවෙලක් හදලා අතුගාර ජනාධිපතිතුමා මේ වෙනකොට එතුමා ප්‍රතිපත්ති සහිත වැඩපිළිවෙලක් හදලා තියෙන එතුමා සෞභාග්‍යමත් දැක්ම අනුව අද මේ රටේ මෙච්චර කාලයක් දැනුමෙන් පරිපූර්ණ උපාධිධාරියෙක් තමයි බිහි කළේ. හැබැයි රැකියා ඉලක්ක කරගෙන ඉදිරියට උපාධිධාරීන් බිහි කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අතිගාර ජනාධිපතිතුමා සෞභාග්‍යමත් දැක්මේ පුරවර විශ්වවිද්‍යාල කියන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. හරි මෙතුමාලා තව ටික දවසකින් ඒකටත් මොකක් හරි අංචයක් දාගෙන ඉයි. හැබැයි මේ රටේ උසස් පෙළ අධ්‍යාපනය ලබලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න අවස්ථාව ලැබෙන සියලු ශිෂ්‍යයන්ට ඒ විශ්වවිද්‍යාලයක් කරා යාමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය අනුව ඔවුන්ට මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා පියාල් කෑගලු පුරවරේ විශ්වවිද්‍යාලය කියලා කෑගල්ල පින්නවල ප්‍රදේශයේ මේ වෙනකොට විශ්වවිද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලය තුලින් උසස් පෙළ අධ්‍යාපනය ලබන්න ඒ ප්‍රදේශයට ආවේනික සම්පත් වලට අනුව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තමයි මේ වැඩපිළිවෙලත් එක්ක මේ පිළිබඳ උපාධිය ලබා දෙනකොට ඒ උපාධිය ඒ ප්‍රදේශයට ගැලපෙන වෙනදා වගේ අර රැකියාවක් හොයාගෙන යන අය නැතුව රැකියාව උත්පාදනය කරන්න පුළුවන් පිරිසක් බිහි කරන්න තමයි අපි මේ හරහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපොස උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තියෙන ඕනෑම විෂය ධාරාවක් කින් මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් දරුවන්ට මේ යෝග්‍යතා පරීක්ෂණයකින් මේ විශ්වවිද්‍යාල වරම් ප්‍රවේශය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ වැඩපිළිවෙලේදී පළවෙනි අවුරුදු 2 විශ්වවිද්‍යාලය තුල මේක අධ්‍යාපනය ලබන්න ඊළඟට මන්තුමා දැන් ඔබතුමා දැන් ඔය කොතලාවල විශ්වවිද්‍යාලය ගැන මේ කියනකොට මම ඔබතුමාගෙන් අහනවා ඔබතුමා මට කියන්න දැන් ඒ විශ්වවිද්‍යාලය පීඨවීමත් සමග ඒක පාලනය කරන්න මණ්ඩලයක් පත් කරනවා. ඔබතුමා දන්නවද මේ මණ්ඩලයේ මේ ඉන්න සමාජිකයෝ ටික කවුද කියලා? කවුද පත් කරන්නේ කියලා?
ඇත්තටම පියල් මේ සාමාජිකයෝ හමුදා නිලධාරීන් මේකට පත් කරනවා කියන එක තමයි මේගොල්ලන්ගේ මේ කියන ඒකට පත් කරන සියලුම දෙනා යම් කිසි මේ රටේ ප්‍රමිතියට මේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පත් කරන්නේ මේ හරහා ක්‍රියාත්මක වෙන්න මේ වෙනකොට පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා අදහස් දක්වන එක ඒ යෝජනා ඉදිරිපත් කරන එක විපක්ෂයටත් වගකීමක් තියෙනවා ඒ අනුව අපිට මේකේ වැරදි තැන් තියෙනවා නම් නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා අපිටත් යම් තැන් ඇති මේකේ නිවැරදි කරගන්න නමුත් මේ සමස්තයක් හැටියට මේ රටේ දරුවන්ට මේ අධ්‍යාපන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි ඒ හින්දා මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපි හදන මේ පුරවර විශ්වවිද්‍යාල වැඩපිළිවෙල යටතේ අපි මේ ඉදිරියේදී මේ විශ්වවිද්‍යාල කෑගල්ලු පුරවරයේ විශ්වවිද්‍යාලය අපි ආරම්භ කරනවා පසු අස්වන්නු ලෙලන කළමනාකරණ අගේ එකතු කිරීම ඒ වගේ තොරතුරු තාක්ෂණ සේවා කළමනාකරණය බහු මධ්‍ය කළමනාකරණය තාක්ෂණය ඒ වගේම කෑගල්ලු පුරවරයේ විතරක් නෙමෙයි කළුතර පුරවරයට ඒ වැවිලි භෝග තාක්ෂණය සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය මේ වගේ විවිධ අංශවල පාඨමාලා එකතු කරලා ඒ වගේම රෙදිපිලි තාක්ෂණය දීවර කර්මාන්තය වෛද්‍ය සේවා මේ වගේ විවිධ අංශවල වැඩසටහන් ගාලු පුරවරයේ විශ්වවිද්‍යාලයක් ආරම්භ වෙනවා ඒ ප්‍රදේශයේ වතු කළමනාකරණය සත්කාරක කළමනාකරණය ඉංජිනේරු සේවා දීවර සමුද්‍ර තාක්ෂණය තොරතුරු තාක්ෂණය පහසුකම් ඒ වගේම නුවරඑළිය ප්‍රදේශයේ අපි විශේෂයෙන්ම පාඨමාලා ආරම්භ කරන්නේ ඒ විශ්වවිද්‍යාලේ අක්කර 10ක විශාල භූමියක කුෂිකර්මාන්තය සංචාරක තොරතුරු තාක්ෂණය හා කළමනාකරණය කියන මෙවැනි වෙනස් වූ වැඩපිළිවෙලක් යටතේ ඒ ප්‍රදේශවල ඉදිරියේදී ඒ ප්‍රදේශ දියුණු කරගෙනම ඒ අපේ රටේ ආර්ථිකය දියුණු කරගෙනම මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්ව ගමන් කළ හැකි රැකියා ඉලක්ක කරගෙන අපේ රටේ ආර්ථිකයෙන් ශක්තිමත් උපාධිධාරීන් පිරිසක් බිහි කරන්න මේ රටේ රැකියා උත්පාදනය කරන්න පුළුවන් උපාධිධාරීන් පිරිසක් බිහි කරන වැඩපිළිවෙල කරා ගෙනියන්න අපි මේ විශ්වවිද්‍යාල ආරම්භ කරන්නේ මේ විතරක් නෙමෙයි මෙතනින් එහාට අපි තව ආරම්භ කරලා මේ පාල සීමාව තුළදී මට මොහොතක් දෙන්න අපි මේ ජාතික පාසල් 1000ක් ව්‍යාපෘති ආරම්භ කරා ඒ ජාතික පාසල් 1000ක් ව්‍යාපෘති ආරම්භ කරනකොට මේ වෙනකොට මිලියන 1950ක මුදලක් මේ ජාතික පාසල් වල මූලික සංවර්ධනය කියලා අප වෙනදා මෙතුමල්ලා ජාතික පාසල් ආරම්භ කරලා සතභාගවද්‍යයක් කරේ නැහැ හරි අපි මේ වෙනකොට මේ සඳහා මිලියන 20ක් මුදල් ප්‍රතිපාදන හැම පාසලකටම වෙන් කරගෙන යනවා. ඒ වගේම පාසල් වර්ගීකරණය කරනවා අපි. ඒ සඳහා අවම මට්ටමේ පහසුකම් තියෙන ඒවා මධ්‍යම මට්ටමේ සහ ඊළඟට ඉහළ මට්ටමේ ආයෝජන ලබා යුතු කියලා මේ සරහා ඒ පාසල් වලට විවිධ ආයෝජන ලබා දීලා ඒවා උසස් මට්ටමට අරගෙන මේ සමස්ත ලංකාව පුරාම ඉන්න දරුවන්ට එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ. අපි මේ අධ්‍යාපන ක්‍රමවේදය අලුත් මුහුණුවරකින් ආර්ථිකයට රටට වැදගත් හොඳ පුරවැසියෙක් බිහි කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. ස්තුතියි ඔබතුමන්ට නලින් ජයතිස්ස මැතිතුමනි විශේෂයෙන් දැන් එතුමන් වතු කරන කාරණාව තමයි හැම වර්ෂයකම විශේෂයෙන් උසස් පෙළ කඩමින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන අවස්ථාව ලැබෙන පිරිස හරි අඩුයි. ඒක පුළුල් වීමද ඔබතුමන්ලා මේ විරුද්ධ කියන කාරණාව. ප්‍රියාල් ආණ්ඩුවක් හැමතිස්සෙම පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න හදනකොට ඕක තමයි දාන සුපුරුදු තර්කය. මෙතුමන්ලගේ ආණ්ඩුව ඉන්න කාලේ සයිටම් මේක පටන් ගන්නත් ඕක තමයි දැන් මේ කිරියල් ඇමතුමා පොළවේ හැපුණා ඕක කියලා මෙච්චර ප්‍රමාණයක් මේ වෛද්‍ය පීඨයට යන සූසුකම් ලබනවා මේ ටික විතරයි ගන්නෙ මේක දාන්න ඕන කියලා. දැන් එතුමා ඒ දවස්වල ඒක විරුද්ධ වුණා මේගොල්ලෝ දැන් මේකට කැමතියි. පියල්හන විශ්වවිද්‍යාල පුද්ගලිකකරණය කරන්නේ මේ නිදහස් අධ්‍යාපනයේ සියලුම ප්‍රතිලාභ ඒ දරුවන්ට ලැබෙනවා. අරවා කිව්වනේ පොඩ්ඩක් ඉන්න. දැන් නෙවිල් ප්‍රනාන්දු මහත්මයා තමන්ගේ සල්ලි වියදම් කරලා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කරලා උපාධිය කුල සල්ලි ගන්න පටන් ගත්තා. දැන් මේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයට කවුද සල්ලි දාන්නේ? පුද්ගලික කවුරුත් දාන්නේ නැහැ නේ. මේ රටේ භාණ්ඩාගාරේ මුදල්. හරිද? ඒතර භාණ්ඩාගාරේ මුදල් වියදම් කරලා හරි ආරක්ෂක විශ්වවිද්‍යාලයක් හදන්න ප්‍රශ්නයක් නෑ. රටේ ආරක්ෂක විශ්වවිද්‍යාල තිබුණා. දැන් මම ඉගෙන ගන්න කාලේ මගේ බැච් එකේ ත්‍රිවිධ හමුදායම අය මේක යුද්ධ යන කාලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ හමුදා සේවයට ගියා. දැන් මේ යන්න හදන්නේ එහෙම තැනකට නෙවෙයිනේ.
ආණ්ඩුව කල්පනා කරනවා මේ කස්සේ පුළුවන්ද පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ඔළුව දාගන්න. මම කියන්නේ මේ ආණ්ඩුවලට මේ උසස් පෙළ සමත් වෙන දරුවෝ පිළිබඳ හැබෑ කැක්කුමක් තියෙනවා නේද? දැන් රටේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් මේ කවුරුත් පටන් ගන්න හදන්නේ වෛද්‍ය පීඨ ඉස්සෙල්ලම. අපේ රටේ උසස් පෙළ විභාගෙදී B3 හෝ ඊට වඩා ගන්න. මම කියන්නේ B3ට වඩා පල්ලෙහා අරගෙන වෛද්‍යවරයෙක් වෙන්න කැමැත්ත තිබුණාටම කරන්න බෑ. රටේ මොකක් කර ප්‍රමිතියක් තියෙන්න එපා. මිනිසුන්ගේ මේ ජීවිතත් එක්ක නෙමෙයි සෙල්ලම් කරන්නේ. B3 හෝ ඊට වඩා පොඩ්ඩක් ඉන්න මම කියලා ඉවරකම්. B3 හෝ ඊට වඩා වැඩිපුර ගන්න දරුවෝ ඉන්නේ 2500යි. හරිද? එතකොට තව වෛද්‍ය පීඨ පහක් පටන් ගන්න පුළුවන් නම් මේ රටේ 2500ක් දරුවන්ට වෛද්‍යවරු වෙන අවස්ථාව දෙන්න පුළුවන්. මම පාර්ලිමේන්තුවේ යෝජනා කරා මම ඉන්න කාලේ රෝහල් පහකුත් එක්ක මෙන්න මේ විශ්වවිද්‍යාලයට අනුබද්ධව බදුල්ලේ මහරෝහල ආශ්‍රිත ඌව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් පටන් ගන්න. නාගොඩ මහරෝහල ආශ්‍රිත පොඩක් නාගොඩ මහරෝහල ආශ්‍රිතව මොට්ටු විශ්වවිද්‍යාල අනුබද්ධව පුළුවන්. මම චුට්ටක් කියලා ඉතින් දැන් මේ නාගොඩ මහරෝහල අනුබද්ධව අවස්ථාව දෙනවා. නාගොඩ මේ මොට්ටු විශ්වවිද්‍යාල අනුබද්ධව වෛද්‍ය පීඨයක් පටන් ගන්න කියලා මම දේශනේ නෙමෙයි අපිට ඕන කරන්නේ අපි අහන ප්‍රශ්න උත්තර දෙන්න. මේ ප්‍රශ්න වලින් බලන්න උත්තර දෙන්න ඔබට මේ ප්‍රශ්න අහන්න තියෙනවා. එතකොට නෑ මෙතුණා අනුබද්ධව වෛද්‍ය පීඨයක් පටන් ගන්න මම මැදිහත් වෙලා දිසාපතිතුමත් එක්ක කතා ප්‍රශ්න අහන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න බැහැ. ඔබතුමා ඒක පටන් ගන්න තාම නෑ ප්‍රශ්න අහන්න පුළුවන් කඩද කියන්නේ ප්‍රශ්න අහන්න දැන් ඔව් නලින්ද ජයතිස්ස මන්තුමාගේ අදහස සහ ඔබගේ පක්ෂයේ අදහස ඔව් පෞද්ගලික විශ්වවිද්‍යාල අපේ රට ඇතුලේ තියෙන්න ඕන දෙපාද? එකයි දහන්නේ. එච්චරයිද? නෑ නෑ ප්‍රශ්න දෙක අහන්න. ප්‍රශ්න දෙකයි. දෙවෙනි එක නෑ නෑ දෙවෙනි එක අහන්න මම ප්‍රශ්න උත්තර දෙන්නම්. හරි. දෙවැනි එක තමුන්නාන්සේලාගේ පක්ෂයේ නායකයන්ගේ දරුවන්ට පිටරටවල වල ගිහිල්ලා ඉගෙන ගන්නයි. ඔව්. අපේ රටේ අහිංසක දරුවන්ට ඒ තියෙන අවස්ථාව නැති කරන්නයි. තමුන්නාන්සේලා දෙබඩි පිළිවෙතක් නේද අනුගමනය කරන්නේ. හරි. ඒකද දෙබිඩ්ඩ අනුර කුමාර දිසානායක මහත්මයාගේ දරුවන්ට පිටරට ගිහලා ඉගෙන ගන්න කමන්නේ. ඔය Facebook ලාල්කාන්ත මහත්තයාගේ දරුවා පිටරට ගිහලා ඉගෙන ගන්න කමන්නේ. කට්ටිය හරි පැහැදිලි. අපේ ගමේ ඇගියක්කගේ මෙගියක්කගේ ජොසියක්කගේ දරුවන්ට බෑ එහෙම මේ වගේ එකක් තියෙනවා මේ සමාජ මාධ්‍යවල. දැන් මෙන්න මේ සමාජ මාධ්‍යවල තියෙනවා මේ වගේ මොකද්ද? එකක්. දැන් මේක ඇත්තද මේ කියන්නේ මේ? මොකද්ද? මේකද මේ ඔය කියන විදිහට වෙන්නේ? මොකද්ද? මේ ඔබේ නායකයා ඉන්න විදිහයි ඔබේ අනුගාමිකයා ඉන්න විදිහයි. ඒක දාන්න නෑ පොඩ්ඩක් බලන්න. වෙලාව දෙන්න ඒක දාන්න. නෑ ඒක දාන්න. ඊළඟ කාරණා මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේක පොඩ්ඩක් බලන්න. මේ පාසලක මේ ඔබ අධ්‍යාපනය ඔබ අධ්‍යාපනය වැඩ කරන්න හරිද? දාන්න ෆොටෝ එක. ඔබ ඉන්න මේක බලා ගන්නකො. අපි රිජු එක දාන්න ඕක. මේ ඕක වැඩක් නෑ ෆොටෝ එක දාන්න. මේක බලා ගන්න. වටේ යන්න මම උත්තරයක් හම්බුනේ මේ ඔබ අධ්‍යාපනය එක්ක අරය හදාගන්න හරිද? එක්ක යාට කියන්න ප්‍රශ්නයක් වුණාට පස්සේ උත්තරයක් දෙන්න අවස්ථාවක් දෙන්න. මම මේ ප්‍රශ්නේ අහනවා. මම මේ තියන්නේ එක්ක මේමයි. හරිද? ඉතින් කේන්ති ගන්න එපා. මේ ඔබේ අනුගාමිකයෝ මේ ඔබේ අනුගාමිකයෝ මේ පාසලක තාප්පේ මේ ලියලා තියෙන එක. කොහෙද? මේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඔව් මොකද මේ අධ්‍යාපනය මිලිටරිකරණය KDU පනත එපා කියලා පාසලේ බිත්තිය ඇඳලා. යටි මොකක් ලියත් වගකීමක් තියෙනවද? වගකීමක් කියන්නේ මේක කවුද ඇඳ කියලා අපි දන්නවනේ ඉතින්. කවුද ඇඳ? ඉතින් මේක කවුද ඔයාලා උද්ඝෝෂණය කරන්නේ කවුද? ඉතින් වගකීමක් තියෙනවා. ඒක කාරණාවක් ඕන ඔබතුමන්ට අවස්ථාවක් මගේ ප්‍රශ්න උත්තරයක් හම්බුනේ නැහැ ඒක ඔබතුමාලගේ නෙමෙයි නම් ඒ සටන් පාට කියන්න. අපේ මෙතුමන්ගේ ප්‍රශ්න දෙකටත් පිළිතුරු මං කියන්නේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ දරුවාට පිටරට ගිහලා ඉගෙන ගන්න පුළුවන් නම් ලාල්කාන්ත මහත්තයාගේ දරුවාට පිටරට ගිහලා ඉගෙන ගන්න පුළුවන් නම් අපේ ගමේ ඇගියක්කගේ මෙගියක්කගේ ජොසියක්කගේ දරුවට ඉඩමක් විකුණලා හරි අපේ රට ඇතුලේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න හොඳද නැද්ද? රයිට්. ප්‍රශ්න දෙක පැහැදිලි. හරි ප්‍රශ්න දෙක පැහැදිලි මම උත්තරයක් දෙන්නම්. හරි. ඒ ප්‍රශ්න දෙකට යන්න කලින් මම අරගෙන පොඩි වචනයක් කියලා. නෑ මේකට උත්තරේ දෙන්න හරි. ප්‍රශ්න තුනක් පිළිතුරු ලැබෙනවා. එතකොට අපි මේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අදත් සටන් කරනවා හෙටත් සටන් කරනවා. ඒ සටන් කරන වෙන මොකක් නිසා නෙවෙයි මන්ත්‍රීතුමා ඔබතුමාලගේ ආණ්ඩුවත් පිළිගන්නවා මෙතුමාලගේ ආණ්ඩුවත් පිළිගත්ත අපේ රටේ 140ක ජනතාවට දවසක ආදායම ඩොලර් 2කට වඩා අඩුයි. අධ්‍යාපනයට අපි සාධාරණ ප්‍රවේශයක් හදන්න නම් රජයේ මැදිහත් වීම සිදු කරන්න ඕන. අපේ ඒක පුද්ගල ආදායම විශාල ලෙස ඉහළ ගිහිල්ලා මේ ආදායම් විෂමතාවය අඩු නොවුන රටක අධ්‍යාපනයට දරුවන්ට හැකියාව අනුව ප්‍රවේශ වෙන්න සාධාරණ අයිතිය හදන්න වෙන්නේ රජය ඇතුළේ තිබුණොත් තමයි. හරිද? ඒක තමයි අපේ ස්ථාවරය. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ රටේ අධ්‍යාපනයේ
සීමා පටු වෙලා තියෙන්නේ. එතකොට ඔබතුමාලා දැන් ඔය ගේන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඔබතුමාලා කිව්වට අපි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ගෙනල්ලා නැහැ මන්ත්‍රීතුමා. හරි. මුදල් ගෙවලා උපාධි ගන්න ආයතන අන්න ඒක. හරිද? මුදල් ගෙවලා උපාධි ගන්න ආයතන පටන් ගත්තට පස්සේදී ඔබතුමාලා පෙන්නනවා මෙන්න මෙච්චර 1,40,000 කෙස්තුනට වඩා වැඩියෙන් ගන්නවා. ඒකෙන් මෙච්චරයි විශ්වවිද්‍යාලයට ගන්න 25,000 ඉතුරු අයට මොකද කරන්නේ? මගේ ප්‍රශ්නෙට උත්තරයක් ආවේ නැහැ කරුණාකරලා වටේ යන්නේ තාම. නෑ ඉතින් ප්‍රශ්න ඔයා අහන එකට ඔව් නෑ කියලා කියන්න බෑ. ඒක තමයි මම කියමින් ඉන්නේ. හරිද? එතකොට මට කියන්න සයිටම් එකේ ඔය ප්‍රශ්නයි මතු කරා. කොහෙද ඔය කියන මැගි අක්කාගේ ඇසිරින් අක්කාගේ දරුවෝ කොහෙද ගියේ කියලා කියන්නකෝ. ලක්ෂ 80 120 උපාධිය. හරිද? එහෙම ගන්න බැරුණා. මට කියන්න ලාල්කාන්ත සහෝදරයාගේ මේ දරුවා කොහෙද ගියේ? තමුන්නාන්සලාගේ මේ මුළු රටම දන්නවා නෑ රට දන්නේ තමුන්නා දැනගන්න මුළු රටම දන්නවා ලෝකෙම දන්නවා තමුන්නාන්සලාගේ මේ දෙබඩ පිළිවෙත තමුන්නාන්සේ මේ බබා වෙන්න එපා හඳුන්නේ ටිකේ දුවට BMW දන්නේ හොඳයි ඔයා ගමේ අහිංසක දරුවෝ ටික අහිංසක දරුවෝ විශ්වවිද්‍යාල දරුවෝ අමාරු දාන්න බොරු කරගෙන තමුන්නාන්සලා දෙබඩ පිළිවෙත තමුන්නාන්සලා විශ්වවිද්‍යාලයකට නෙමෙයි කොහෙද ගියේ ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට නෙමෙයි ගියේ දැන් රාජ්‍ය රාජ්‍ය විශ්වවිද්‍යාලයකට නෙමෙයි ගියේ රට ගියාලු ලාල්කාන්තක දරුවෝ අපි කරගෙන නැත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට නෙමෙයි ගියේ අනේ බබා අනේ මේ නිකායේ නිව්යෝක් දෙකේ වොෂින්ටන් එයා ගියේ ලන්ඩන් කරත් නිව්යෝක් කියලා ඔබතුමාලා දන්නවා කයිවාරු ගහලා විශ්වවිද්‍යාලේ දරුවෝ අවලාද ගහන්න එනවා හප්ප ගන්න බීලා ගිහිල්ලා අවලාද ගහන්න එනවා හරියට ගහන්න බලාගෙන එන්න හරිද යාළු දැන් බලාගෙන එන්න අනිත් ගැහුනේ තාප්පේ මේ ඔයා ගිහිල්ලා ඔය ඉස්කෝලේ ගිහිල්ලා මේ ප්‍රින්සිපල් එක කියලා පැමිණිලක් දාන්න ලියපුවයි දන්නවනම් අපි නෙවෙයි යෝක් කරලා තියෙන්නේ මේක රටම දන්නවා ලියපුවා මොනවද දන්නේ ඉතින් යනවා පොලිසියට දැන් මම මේ අපි ජනතාවට කියන්නේ දාන්නකො නඩුවක් පැමිණිලක් දාන්නකො පොලිසියට නිකම් මෙතනට ගිහලා මඩ ගන්න ලෑස්ති වෙන්න මන්ත්‍රීතුමා හරිද ඕගොල්ලන්ගේ අර මඩ බලකායෙන් කරනකොට මෙතනට ගිහලා ලෑස්ති වෙන්න එපා හරි ඊළඟ එක තමයි මන්ත්‍රීතුමා මේ දවස්වල නඩු දාන්න බෑ හරි ඔය ඉවර මොකද්ද හරි ඊළඟ එක තමයි දැන් මේ නිරෝධායන නීති පාවිච්චි කරලා පුද්ගලයන් ඇත්තටම ගත්තොත් එහෙම රඳවා තබා ගැනීම. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ ලියුම ගහනකොට පොලිස්පතිට ගැහුවයි කියලා කියන දවසේ 6 වෙනිදා රෝගීන් වාර්තා වෙලා තියෙන 934යි. ඊට කලින් දවස් 869යි. හරිද? එතකොට මට කියන්න කොහෙද දැන් මේ පාර යන මිනිහෙක් අල්ල නිරෝධායනය කරන්න බෑ. එහෙම කොහොමද කරන්න පුළුවන්? නිරෝධායනය කරනවා කියලා කියන්නේ ඒක විශේෂ සෞඛ්‍ය ක්‍රමවේදයක්. හරිද? ඔය සම්බන්ධව එක ප්‍රශ්නයක් අහන්න දෙන්න. ඔය ඔබතුමාට මතක ඇති අලුත් අවුරුදු පොකුර ආරම්භ වුණා කියලා නුවරඑළියේ නගර නුවරඑළියෙන් වසන්තය කළා කියලා ඔබතුමාලා චෝදනා කළා. එතකොට එතෙන්ට සෙනග ඒක රාශි කිරීම. එතකොට මෙතන සිද්ධ වුණෙත් මේ වගේ සෙනග ඒක රාශි කිරීම. එතකොට ඒක මේ තලගොයයි මේක කබරයයි උනේ කොහොමද? හරි. එතකොට ඔය 8 වෙනිදා නේද? 8 වෙනිදා මතකද කිරිබත් කෑවා. දැක්කද? කිරිබත් කෑවනේ? නෑ දැක්කේ නෑ. දැක්කේ නෑ. අයියෝ දැක්කින්නේ නෑ. බසිල් රාජපක්ෂ ආවේ කිරිබත් කෑවේ නෑ ඒකයි. කිරිබත් කෑවේ හේතුවක් උන්නේ නෑ. ඒ කිරිබත් කාලේ එකතු කරලා කට්ටිය පොඩි දාලා ප්‍රතිඥාපත්තු කරලා එතකොට මං අහනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් සහ ප්‍රතිඥාපත්තු කරන්න එක මිනිහෙක්ට පුළුවන් එක මිනිහෙක්ට කියලා ප්‍රතිඥාපත්තු කරා හරිද මෙයා මේ කියන්නේ වෙන කතාවක් පොඩ්ඩයි උද්ඝෝෂණ මේක මම උද්ඝෝෂණ ගියා 8 වෙනිදා පාන්දුර නගරේ උදේවරේ උද්ඝෝෂණය කරා ඉතින් ඒකනේ ඉතින් නීති කඩලානේ දැන් ඇවිල්ලා අපිට කියන්නේ ගන්නකො ඉන්න හරි අපේ අය කිරිබත් කෑවම කියන්නකෝ අපේ අය කිරිබත් කෑව කියන්නකෝ අපේ අය ප්‍රතිඥාපත්තු කළා කියන්නකෝ ඉතින් ඔයාලා කරන්නේ හරිද මාස්ක් එක දාලා මීටරේ පරතරේ ඉඳලා සැනිටයිසර් පාවිච්චි කරලා තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම අයිතිය සාමකාමීව පාවිච්චි කරා. මට කියන්න කොහෙද නිරෝධායනය කරන්න පුළුවන් කියලා මිනිස්සු එහෙම පුළුවන් අපි දාන්නකෝ. හරිද? එහෙම නිකන් මේ එහෙම නීති දාලා මිනිස්සු රඳවන්න බෑ. මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ සේවා ජෙනරාල් ඊළඟ සෞඛ්‍ය අමාත්‍යාංශ ඔබගේ කෝටි නාලිකා වාර්තා කරා. හරි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනතාවක් බයයි. සෞඛ්‍ය අමාත්‍යාංශ කියනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ ආයතනය කියලා බයයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිටිපස්සේ නෙමෙයි දැන් එතකොට ගොවියාගේ අර මේ ඉඩම මේ ගොයන් ටික නාස් වෙලා තියෙන කවුරු හරි පිටිපස්සේ ඉඳලා දේශපාලන පක්ෂ තේදාල කහපාටලා තියෙන කවුරු හරි තේදාල කහපාටලා තියෙන කවුරු හරි පිටිපස්සේ ඉඳලා හරිද පොඩි ප්‍රශ්නයක් අවසාන ප්‍රශ්නේ
කොහෙද තේ දාලා කහ පාටලා දුන්නේ? අන්න අපේ ඉස්සු කැවිලා බලන්න. ඉතින් දැන් අනව දැන් විස දාලා කොළ පාට කරන්න හරියද? එන්නේ හරියට මිනිස්සු. දැන් ඔබතුමා වෛද්‍යවරයෙක් නේ. ඔබතුමා වෛද්‍යවරයෙක් නේ. ඔබතුමා වෛද්‍යවරයෙක් නේ. ඉතින් විස දාන්න කැමතිද? අපි රසායනික පොහොර දෙන්න පොහොර මොකක් හරි පොහොරක් දෙන්න. හරි පොහොර ඔබතුමා කියන එක හරි පොහොර හරියක් තියෙනවා නම් ඒක කියන තැන් ටික කියන්න අපි දෙනවා. ඔබතුමන් අවසන් කර තප්පර 30 තුල මේ කාල සීමාවේ පොහොර රසායනික කාබනික වැඩක් නෑ ඒක අපි දෙනවා කියන අඩු තැන් ටික කියන්නකෝ. රසායනික පොහොර ගෙන්නන එක තහනම්ද? ඔව් දාන. එතකොට ඊයේ මෙට්‍රික් टन 10000ක් ආවේ කොහොමද වරායට? මෙට්‍රික් टन 10000ක් දැනගෙන ගෙනවද නැද්ද? දැන් මේ ගෙනවද නැද්ද? මෙහෙමයි. ගෙනවද වරායට නැද්ද? වරාය අපි වරායට ආවද නැද්ද කියන්නකෝ. පොහොර ඇටයක්වත් රටින් ඇතුළට ගන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. වරායට ආවා. වරායට අවිලා තියෙනවා. හරි. ඒක පුද්ගලික ගෙනල්ලා තියෙනවා. සිංගප්පූරුවේ වරායට ඕවා නෙමෙයි. වරායට වෙනත් දේවල් දෙනවනේ. හරි කොහොම ඉන්න බලන්න. පෝර ගෙන්නන්න බෑ කියලා මේ හරි ඉතින් වරායට ආවට රටට ගේන්නේ නැහැ. රටට ගෙන්නෙන්නේ නැහැ. පුද්ගලික ගෙනල්ලා වාහන ගෙන්නන්නේ හොරෙන්. නොදන්න වාහන ගෙන්නන්නේ හොරෙන්. තව කුඩු ගෙන්නන්නේ හොරෙන්. හැබැයි ඒ වගේ තමයි මේ එන්න දෙන්නේ නැහැ රටට. මේකත් ගෙන්නන හොරෙන්. වගකීමෙන් කියන්නේ ඔතනින් පොහොරටයක්වත් රට ඇතුළට ගන්න දෙන්නේ නැහැ. ඒක හොඳයි. එහෙම කරන්න පුළුවන් හොඳයි. ඉතින් අපි අතිරේක තප්පර 30ක් ලබා දීලා තියෙන්නේ අතුරු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. කරුණාකරලා අපි ඒ තප්පර 30 ලබා දෙමු නැත්නම් අපිට ඒ නිසා මේ ප්‍රියාල් මෙහෙමයි. රෝගය මර්ධනය කරන්න ඕන. හරිද? ඒක නිසා තමයි අපි කිව්වේ එන්නත් කරන්නේ මුලින් ඉඳලා කරන්න කියලා. මේ එන්නත් කරන යන විදිය හොඳයි. අඩු ගානේ මේ තරමට ගියක හොඳයි. මේක මීට වඩා පිළිවෙලකට ලස්සනට කරන්න තිබුණා. හරි ලස්සනට කරන්න තිබුණා. අපේ රටේ සෞඛ්‍ය අංශ වලට මේක කරන්න පුළුවන්කම තිබුණා. මෙතුමන්ලා වෙන දේවල් පස්සේ ගිහිල්ලා මොකද? 100 පක්ෂවල තිබුණා මේක ලස්සනට කරන්න තිබුණා. 100 නියමතුමා ඔබතුමාලා පැණිය පස්සේ ගියේ නැත්තම් හරිද? පැණි පස්සේ ගියේ නැත්තම් මේ ප්‍රතික්ෂේප පැණිය පස්සේ අපි ගියේ නෑ. පැණිය පස්සේ අපි කියන්නේ හැබැයි අපි පැණියට ගරහන්නේ පැණියට ගරහන්නේ පැණියට ගරහන්නේ ඒක මේ දේශීය නිෂ්පාදනයක් කරපිලා ඒක අපිට ප්‍රශ්නයක් නෑ ඒක ඔබතුමාලා ප්‍රශ්නයක් නෑ පැණියෙන් අපිට ප්‍රශ්නයක් නෑ ඕගලන් ප්‍රශ්න ඕගලන් ඔබ යාලිත් කලමන දේශපාලන කතාව ඔසුලිය සමග අපි තුන්වන වටේට ප්‍රවේශ වන්නේ දෙවන වටේ නිමාවේදී තුන්වන වටේ සංවාදාත්මක වටයක් ලෙස ඉදිරියට යන්නේ. අපි කලින් මතක් කළා වගේම ඒ වටය තුලත් විශේෂයෙන්ම අදහස් දැක්වීමක් තුල අතුරු ප්‍රශ්න නගමින් ඒ පැහැදිලි කිරීම සිදු කර ගන්නට අවස්ථාව තිබුණා. අපි විශ්වාස කරනවා මේ වටේදී විශේෂයෙන්ම ඒවා බාධා කිරීමක් දක්වා ඉදිරියට නොයන අතුරු ප්‍රශ්න බවට පත් වේවි කියලා. අපි තුන්වන වටේ ආරම්භ කරන්නටත් ආරාධනා කරන්නේ අමාත්‍යතුමන්ට සනත් ශාන්ත අමාත්‍යතුමා. ඇතරම් පියල් මම මේ වැඩසටහනට එන්න වැඩසටහන පටන් ගන්න මිනිත්තු කිහිපයකට ඉස්සෙල්ලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන හිටියා. ඒ වෙලාවේදී මේ මම කාරණක වෙලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවට විහිළු කරන්න එපා 3000 කතාවල් අරව මේවා නෙමෙයි. මම නිකන් ඇහුවා මේ යන රැල්ලත් එක්කස අපි මොකද්ද අපි කරන්නේ? දැන් මේ පඩි වැඩි කරන්නයි ඒ ඉල්ලීම් දෙන්නයි කියලා කියන එකත් එක්ක මොකද්ද තත්ත්වය වෙළඳ කටයුතු ඇමතිවරයාට මේකට අපිට මොකද්ද අපි ගාව තියෙන විකල්පය කියලා. එතුමා වෙලේ එතුමා ගාව තියෙන සංඛ්‍යා ලේඛනත් එක්ක 2020 තොරතුරු ගැන එතුමා මගෙත් එක්ක බෙදාගත්තා. අපේ රජයේ බදු ආදායම 2020 බිලියන විදිහට ගත්තාම 1216. මේකේ වැටුප් හා වේතන වලට අපේ ඉන්න රාජ්‍ය නිලධාරි ප්‍රමාණයත් එක්ක අපිට දල වශයෙන් වියදම් වෙනවා රුපියල් බිලියන 1051ක්. මේක ප්‍රතිශතයක් විදිහට ගත්තාම 86ක්. හරි ඉතිරි වෙනවා බිලියන් 165ක්. මේකෙන් තමයි අපි ඉතුරු වැඩ ටික සේරම කරන්න ඕන. ඊළඟට ගත්ත ණය සඳහා පොලි විතරක් අපි ගෙවන්න තියෙනවා රුපියල් බිලියන් 980ක්. ඉතුරු වෙන්නේ කීයයිද? 165යි. මේ පරතරය කොහෙන්ද අඩු කරන්න කියලා එතුමත් එක්ක කතා කරා. එතුමා කියන්නේ අපි හිතමු වැට්ට ආදායම තියෙනවා 233ක්. 233ක් තියෙනවා. ඒතර මේකේ මේ වැට්ට ආදායම 4 ගුණයකින් වැඩි කෙරුවොත් 4 ගුණයකින් වැඩි කෙරුවොත් අපිට 932ක් බිලියන් එනවා. ඒත් මේකේ පරතරය තවත් 54ක් ඉතුරු වෙනවා. ඉතින් මෙතනදී එතුමා කියනවා මේ සටන් පාට කියන කෑ ගහන කයිවාරු ගහන කාට හරි පුළුවන් නම් කියන්න. පාන් රාත්තල රුපියල් 150ට විතරයි මේ විදිහට බදු ගැහුවොත්. ඒ නිසා මේ වෙලාවේදී ලෝකේ කිසිම රටක මිනිස්සු පාරට බහලා උද්ඝෝෂණය කරන්නේ නැහැ. මේ COVID-19 වසංගතයත් එක්ක යම්කිසි ආර්ථික පරිහානියකට පත් වෙලා තියෙනවා. රටේ ආර්ථිකය කඩා වැටලා තියෙනවා. නිසා මේ වෙලාව උද්ඝෝෂණය කරන්න වෙලාව නෙමෙයි.
ඒ නිසා ප්‍රධාන වශයෙන් අපේ විදේශ විනිමය අපිට සංචාර කර්මාන්තය හරහා ඇමරිකානු ඩොල බිලියන් 5ක් ආවා වාර්ෂික. අද මේ වෙනකොට ඒවා ඉතාමත්ම පල්ලෙහා මට්ටමට වැටලා තියෙනවා. ඒ නිසා රට ඉතාමත්ම අමාරු තැනක තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී උද්ඝෝෂණය කරයි කියලා උත්තරයක් නෙමෙයි කියන එක තමයි එතුමාගේ කතාව. ඒ නිසා එතුමා ආර්ථික විශේෂඥයෙක් හැටියට එතුමාගේ උත්තරේ මේක උනේ. නිසා අපි මේ සයිට් අමාත්‍යතුමනි දැන් මේ එතුමන්ලා සහ ඒ විශේෂඥයන් සියලුම දෙනා ආර්ථික කමිටුව තුළ රැස්වලාවේ පිළිබඳව කතා බහ කරනවා. එතකොට රජයේ පත්වෙච්ච වෙලාවේ බදු ආදායම අඩු කිරීමට තීරණය ගන්න වෙලාවේ මේ වගේ දුර දැක්මක් එතුමන්ලා දැක්කේ නැද්ද? ඇතරම මෙහෙමයි අපි එක්සත් ජාතික පක්ෂය ගත්ත වැරදි ක්‍රියාමාර්ගයත් එක්ක මම එතුමාගෙත් එක්ක කතා කරගෙන හිටියා. එතුමා මේ කිව්වේ බදු දඩේම කියලා. එතුමා පොතක් ලියවනේ මේ තියෙන්නේ බදු දඩේම කියලා. ඉතින් මේකේ මිනිස්සු යට කරගෙන පාගන අලියා යනවා. ඒකේ ටැක්ස් එක තියෙනවා. IMF එක තමයි තොරතුරු දෙන්නේ. ඒතොර ශ්‍රී ලංකා අදහස් පක්ෂයත් එතන තියෙනවා. මේ එතුමාගේ පොතේ තිබිච්ච කාරණා. තොර එතුමාගේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතකොට ඔය print එක වෙනස් එතකොට අර එතුමා නිරන්තරයෙන් කියන කතාව ඒ ගහලා තිබිච්ච බදුත් එක්ක රටේ ජනතාව තිබුණේ ආර්ථිකයේ කුල්ල කුජීතු වෙලා රුපියල චප්ප චපරි වෙලා ආණ්ඩුව හක්ක මාට්ටු වෙලා මිනිස්සු බොක්ක දොට්ට පැනලා තිබුණේ කියලා ඒතවගේ අර වචන මාලාවක් තියෙනවනේ. ඒ නිසා එහෙම කියන්නේ කියලා ඊතරම මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පියල් බදු ගන්න මිනිස්සුන්ට කොහොමද බදු ගන්න ඕන කියලා. එනේ බදු ගන්නකොට බම්බරා ඒ කියන්නේ මීමැස්ස රොන් ගන්නවා වගේ මලට නොදැනෙන්න හිමීට පරිස්සමට ගන්න කියලා. ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඔවුන්ගේ බදු ප්‍රතිපත්තිය නිසා ඔවුන්නේ හිර කරපු එක නිසා ආර්ථික වර්ධන වේගය අපි ලෝකයේ දෙකට තිබිච්ච ආර්ථික වර්ධන වේගයක් තිබිච්ච රට ආර්ථික වර්ධන වේගයේ 2.3ට පල්ලම් බැහැලා ණය වෙලා වරායවල් විකුල්ලා රට විනාශ වෙලා රටේ මහා දෙවන්ත විනාශයක් කරා ගියා. ඒ නිසා ඒ වෙනකොටත් අපේ ජාතික සම්පත් විකුණලා වැරදි ඒතර MCC ගිවිසුම වුණ අත්සන් කරලා ඒ නිසා රට ඉතාමත්ම නරක තැනකට තල්ලලා තියෙනලාක තමයි අපි මේ රට බාරගත්තේ. ඒ බාර ගන්න අවසාන මොහොත වෙනකොට පාස්කු ප්‍රහාරයේදීත් වෙලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට සම්පූර්ණම ලංකාවට ආපු විදේශිකයින් සංචාරකයින් නතර වෙලා විදේශ ආදායම් අපිට සංචාර කර්මාන්තයේ සම්පූර්ණම කඩා වැටිලා මේ තියෙන වෙලාවේදී අපි ආණ්ඩුව බාර ගන්නවත් එක්කම COVID-19 වසංගතය ආවා. නිසා මේ වසංගතයත් එක්ක අද දෙවන්ත පහසු තත්ත්වයක අපි ඉන්නවා. කොහොම නමුත් මේ රට නිවැරදි තැනට ගන්නට නැවත වතාවක් මේ රට පණ ගන්නන්නට පුළුවන්කම තියෙනවා කියන විශ්වාසය අපි තුල තියෙනවා. ස්තුතියි ඔබතුමන්ට මුජිබුර් රහමන් වන්සතුමනි. දැන් එතුමන් අවසන් කරපු තැනින් අපි පටන් ගමු. ඔබතුමන්ලා නියෝජනය කරපු යහපාලන රජය විශේෂයෙන්ම එනකොට කිව්වේ සරදියල් ගණේ ආර්ථිකයක් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඇති අයගෙන් අරගෙන නැති අයට දෙන්නේ කියලා. අන්තිමට අර මෙතුමන් කිව්වා වගේ නතර උනේ පිට් පොකට් තත්ත්වෙන් නැත්නම් ජනතාවට තීරයක එතුමාගේ මේ එතුමා දැන් බන්දුල ගුණවර්ධන ඇමතුමාගෙන් උපදෙස් මේ මම හිතන්නේ එතුමා උපදෙස් නෙමෙයි අර මේ යම් පැහැදිලි කිරීමක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ওই බන්දුල ගුණවර්ධන ඇමතුමා ඉතින් අපි දන්නවනේ එක්සත් ජාතික පක්ෂයේ එතුමා හිටියානේ. එතුමා ඒ වෙලාවට ඉන්නකොට එකක් කියනවා බලය ගත්තාම එකක් කියනවා විපක්ෂේ ඉන්නව එකක් කියනවා. ඉතින් ඒ වගේ මේ එහෙම මේ සීරියස් නැති ඔය කෙනෙක් 2500කින් කන්න පුළුවන් කියලාත් කිව්වා. එහෙම ඇමති කෙනෙක්නේ. එතුමා ඇත්ත කතාව කිව්වේ නෑනේ. දැන් එතුමා කොලේ වැහුවානේ. දැන් ඇත්ත කතාව තමයි පියල් 2019 මෙතුමන්ලා බලයට ආපු ගමන්ම නොවැම්බර් මාසේ ජනාධිපතිතුමා 115ක තිබුණ වැට් එක 108 කරා. ඒ 8 කිරීම තුල මේ රටේ රාජ්‍ය ආදායම බිලියන 500යි 700ක වගේ ප්‍රමාණයක් මෙතුමන්ලට අහිමි වුණා. එතකොට ඒ වැට් එක අඩු කිරීම තුළ මේ රටේ ජනතාවට ලැබුණ ප්‍රතිලාභ මොනවද? භාණ්ඩවල මිල අඩු වුණාද? සේවාවල මිල අඩු වුණාද? මොකද මේ රටේ මහ ජනතාවට ලැබිච්ච සාමාන්‍ය ජනතාවට ලැබිච්ච ප්‍රතිලාභ? එහෙම මොකුත් නැහැ. එකක් වුණා ජනාධිපතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ හිටපු මේ රටේ ඉන්න විශාල ව්‍යාපාරිකයන්ගේ ආදායම වැඩි වුණා. ඒ හින්දා තමයි දැන් ඔබතුමා දැක්කොත් දැන් සුමාන දෙයකට කලින් මේ රටේ විශාල ව්‍යාපාරිකයන් දෙදෙනෙක් දාලා තිබුණා. ඒ කියන්නේ 2020 ඒ වැඩිම ආදායම ලැබලා තියෙනවා. වාර්තාගත ආදායම. කියන්නේ 2020 කියලා කියන්නේ COVID-19 වසංගතයෙන් රට භාගයක් වහලා තිබුණේ. එතකොටත් ඒ ව්‍යාපාර ආදායම ලැබලා තියෙනවා. ඔව්. දැන් ඔබතුමා කියවනේ වැට්
සහනය ලබා දෙන එක පාරිභෝගිකයන්ට ලැබෙන්නේ නැහැ කියලා. අපි හිතමු අපි ටීවී එකක් කැසට් එකක් ගන්නවා කියලා. ටීවී එකක් කැසට් එකක් ගන්නකොට ඒකේ වැට් එක තියෙනවා කියනකො 12.5ක්. හැබැයි මේක 8 වෙනකන් අඩු වෙනකොට ඒ වාසිය පාරිභෝගිකයට යනවද නැද්ද? නෑ මන්ත්‍රීතුමා අපිට ඕවා තර්ක කරන්න හොඳ ඇමතුමා. ඕවා හොඳ ආර්ථික තර්ක. හරි. ඔබතුමා කියන එක හරි. බදු අඩු කරාම ඒකේ වාසිය යන්න ඕනේ මහ ජනතාවට කියන එක. දැන් සීනි වල බඩු අඩු කරානේ වාසිය කාටද ගියේ? අඩු කරේ නැත්නම් දැන් මොකද වාසිය ගියේ කෝටි 1500ක් දැන් ওই බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ අමාත්‍යාංශයේනේ ওই සීනි වංචාව සිද්ධ වුණේ. එතුමානේ වෙළඳ ඇමතිවරයා කෝටි 1600ක් මේ රටේ ආණ්ඩුවට ලැබෙන්න ඕන සල්ලි ටික අයිමි කරානේ. බොරු කතා කියන්න එපා. සීනි වංචාවක් සිද්ධ වුණේ නෑ. සීනි බදු සහනය දුන්නා. බදු සහනය දුන්නා. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් ඉදිරිපත් කරා ෆයිනෑන්ස් කොමිටිය එකට. ඒ මේ පබ්ලික් ෆයිනෑන්ස් කොමිටිය එකට. ඒකෙදි මුදල් අමාත්‍යාංශය කියලා දෙන ජනතාවට දුන්න බදු සහනය 600ක ඒක වංචාවක් විදිහට දකින්න එපා. කියන්නේ ආණ්ඩුවට එන්න ඕන මුදල් ආවේ නැහැ. ආණ්ඩුවට එන්න ඕන මුදල් බදු සහනය දුන්නෙන් දාවේ නැත්තේ. ජනතාවට සහනයක් හම්බෙන්නේ නැහැ. ජනතාවට සහනය හම්බෙලා නැත්නම් මෙහෙමයි. ඔයිට වඩා සීනි මිල ඉහළ යනවා. දැන් බදු පැනෙව්වොත්. හරි ඔබතුමා කතා කරමු. හරි දැන් බදු පැනෙව්වොත් ඔයිට වඩා ඉහළ යනවද නැද්ද කියන්නකෝ. අතුරු ප්‍රශ්නයක් ලාභ හිතවන්ට අවස්ථාව දෙමු කතා කරන්න. ඔබතුමන්ගේ අවස්ථාව. රයිට්. එතකොට මේ බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ යටතේ තමයි එතුමා වෙළඳ ඇමතිවරයා වෙලා ඉන්නකොට තමයි කෝටි 1600ක සීනි වංචාවක් සිද්ධ වුණේ. පැහැදිලිවම මේ පොදු ව්‍යාපාර කාරක සභාවට අපේ මේ මොකද මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් ඉදිරිපත් කරා. මම ඒකේ සමාජිකයෙක් අනුරපිය දර්ශන ඊටපස්සේ ඇමතුමා තමයි ඒකේ සභාපතිවරයා. මුදල් අමාත්‍යාංශය පැහැදිලිව කියනවා රජයට අය විය යුතු කෝටි 1600ක මුදලක් අහිමි වුණා. අවභාවිතා වුණා කියලා. හරි. ඔය කියන බදු අඩු කිරීම හරහා වංචාවක් වුණා කියලාද මුදල් අමාත්‍යාංශය එහෙම නැත්නම් මහ බැංකුව කියන්නේ බදු අහිමි වුණක් වුණා. මහ බැංකුව කියන්නේ ඇමතුමා රජයට ලැබිය යුතු කෝටි 1600ක බද්දක් අහිමි වුණා. ඉතින් ඒක අහිමි වුණා කියන්නේ ඒක වංචාවක්නේ. ජනතාවනේ හම්බෙන්නේ. ජනතාවට හම්බෙලා නැහනේ. එහෙම ජනතාවට ජනාධිපතිතුමා ගැසට් එක ගාපු 100 රුපියල් 85ට සීනි දෙන්න එපා. හරි ඔය බද්ද ගැහුවා නම් ජනතාවට ඒක ජනතාවටතුමා ගැසට් එක ගැහුවා රුපියල් 85ට සීනි දෙන්න කියලා සීනි 85ට තිබුණේ නැහනේ. මේක කඩු මුදලාලි කරපු එකට ඒක වංචාවක්. සකෝසයකට දුන්නා රුපියල් 120 ගන්න. නීතියක් රෙගුලාසියක් හදන්න ඕන කළු කඩ වංචාවනේ. ඒක වෙනම කාරණාවක්. මේ ඔය බද්ද ගැහුවා නම් ඔයිට වඩා සීනි මිල යන්නේ නැද්ද? ඔය කියන මුදල බදු පැනෙව්වා නම් මිනිස්සුන්ගේ ඔළුව මත වැටෙන්නේ නැද්ද? ඉතින් මන්ත්‍රීතුමා එක්කෝ ආණ්ඩුවට ආදායම එන්න ඕනේ එහෙම නැත්නම් මිනිස්සුන්ට යන්න ඕනේ. ඔය දෙකම තියෙනවා. මිනිස්සුන්ට තියෙනවා. මේ ඒකනේ වාර්තාවේ කියන්නේ රජයට 1500ක් කෝටි අහිමි වුණා. ඊළඟට ජනතාවට ජනාධිපතිතුමා ගැසට් එක ගැව්වා රුපියල් 85ට සීනි දෙන්න කියලා වෙළඳ පොලේ රුපියල් 85ට සීනි තිබුණේ නැහැ. සතෝසේගේ වික්කම රුපියල් 120ට 110ට. ඉතින් ඒක තමයි අපි කියන්නේ තමුන්නාන්සලා බදු අඩු කරා නම් එක්කෝ ඒක ජනතාවට යන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ වාසිය ආණ්ඩුවට එන්න ඕනේ. ඒ දෙකම ආවේ නැහැ. ඒක ආපු නැතිඳ තමයි තමුන්නාන්සලගේ රාජ්‍ය ආදායම අඩු කරගත්තා. ඒ රාජ්‍ය ආදායම අඩු කිරීම තුල ජනතාවට සහන දෙන්න තමුන්නාන්සලට බැරුණා. හරියට හරි ඇමතුමා කිව්වේ හරි. ඇමතුමා පෙන්නවා රජයේ ආදායම අඩු වෙලා තියෙනවා. රාජ්‍ය ආදායම කවුද අඩු කරගත්තේ? තමුන්නාන්සලගේ ජනාධිපතිතුමා ඇවිල්ලා නොවැම්බර් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරපුවම ඒකයි අපි කියන්නේ. තමුන්නාන්සල වැරදි ආර්ථික ප්‍රතිපත්ති තීන්දුව ගත්තා. ඒ වැරදි ආර්ථික ගත්ත තීන්දුව හින්දා අද මේ රටේ ජනතාවට ඒකේ පළවිකාප ජනතාවට අද ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. බදු පනවන්න කියලා. ජනතාව අද දැන් බදු පනවන්න කියලාද කියන්නේ? වැට් එක ගහන්න කියලාද කියන්නේ? ආන්නකෝ 2020 පොල් තෙල් නෙමෙයි මේ තෙල් මිල. ලෝක වෙළඳ පොලේ තෙල් බැරල් එකක් ආව ඩොලර් 25ට. එතකොට ওই බන්දුල ගුණවර්ධන ඇමතුමා ඇවිල්ලා කිව්වා 2020 මාර්තු මාසේ ඇවිල්ලා කිව්වා මොකද්ද අපි හදනවා මිල ස්ථායික අරමුදල. ඒ අරමුදලට ලෝක වෙළඳ පොලේ තෙල් ටික වැඩි වෙනකොට අඩු වෙනකොට ඒකේ වාසිය අපි ලබා දෙන්න මිල ස්ථායික අරමුදලක් හදනවා කියලා ওই බන්දුල ගුණවර්ධන මහත්තයා කිව්වා. පොඩක් අහන් ඉන්නකෝ. එතකොට ඒ මුදල හදලා අද වෙනකොට තෙල් මිල වැඩි කරා. රුපියල් 20කින් වැඩි කරා පෙට්‍රල් මිල අනිකුත් ඩීසල් ඔක්කොම වැඩි වුණා. දැන් කෝ ඒ මේ ස්ථායික අරමුදල තිබුණ සල්ලි කෝටි 6500ක් තිබුණා.
2020 විතරක්. මහා බැංකු වාර්තාවේ ඒක සඳහන් වෙලා තියෙනවා. මහා බැංකු වාර්තාවේ තිබෙනවා මේ ඒගොල්ලන්ට ලැබිච්ච ගාන ඒ මුදල කෝටි 6500ක් මේ එකතු වෙලා තියෙනවා මේ තෙල් වල ඡායික අරමුදලට. කොහේ ඒ සල්ලි? ඒ සල්ලි වලට මොකද උනේ? ඒ සල්ලි මොනකටද තමුන්නාන්සලා වියදම් කරේ? ඒ සල්ලි වලට ඇයි ඒ සල්ලි අද මේ ජනතාවට පෙට්‍රල් මිල තමුන්නාන්සලා වැඩි කරගෙන යනකොට ඇයි ඒ සාහනය බන්දුල ගුණවර්ධන ඇමතුමා එදා කිව්වා වගේ අද දෙන්නේ නැත්තේ? ඒකයි අපි අහන්නේ. ඒක තමයි අපි කියන්නේ තමුන්නාන්සලා හැමදාම ඇවිල්ලා ජනතාවට පොරොන්දු දෙනවා. නමුත් ඒ දීපු පොරොන්දු එකක්වත් තමුන්නාන්සලාට ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි අපි කියන්නේ. දැන් මොකද්ද මේ ඇමතිතුමා කිව්වේ? කවුද? උදේගම්මන්පිල ඇමතිතුමා. උදේගම්මන්පිල ඇමතිතුමා කිව්වා ඒ මාරමුදලක් එයා දන්නේත් නැහැ කියලා කිව්වා. අර මේ මගේ ළඟ මේ මිදින පේපර් කටින් එක. ඊළඟට මොකද්ද? උදේගම්මන්පිල ඇමතුමා 21/6/16 කියන්නේ තෙල් මිල ඉහළ දැමීමට සිදු වූ ප්‍රධාන හේතුව ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම නොවන බව. කී ඇමතිවරයා විදේශ විනිමය හිඟයට හේතු වූ බව කීවේ. ඒ කියන්නේ ඩොලර් නැහැ. අද පියල් මිනිස්සු LC ඕපන් කරලා තියෙනවා. ඒ LC වලට LC ඕපන් කරගන්න බෑ. පෞද්ගලික බැංකු වලට ගියාම ආනයනය කරන්න ඒ LC ඕපන් කරන්න ගියාම පෞද්ගලික බැංකු කියනවා අපිට LC ඕපන් කරන්න බෑ ඩොලර් නැහැයි කියලා. අද ආනයනය කරපු බඩු වලට ඩොලර් ටිකක් යවා ගන්න විදියක් නැහැ. අද බැංකු වල ඩොලර් නැහැ. අද මේ මිනිස්සුන්ට ආනයන කරුවන් අපනයන කරුවන් අතර තිබෙන ඒ සැපයුම් කරුවන් අතර තියෙන විශ්වාසය අද වෙනකොට කඩාගෙන වැටලා තියෙනවා. අද වෙනකොට මිනිස්සු ලංකාවට බඩු ගෙනල්ලා අද වරායේ ගුදම් වල තියාගෙන ඉන්නවා. මොකද අද ඒ තියෙන ලියවි කිලු ටික බැංකු වලින් ගන්න බෑ. මොකද බැංකු වලට එහෙට ඩොලර් යවා ගන්න බෑ. අද ඩැමරේජ් ගෙවන්න වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයක් අද ආනයන කරුවන් අද අනාථ වෙලා තියෙනවා. ඇයි ඒ ඩොලර් නැති හින්දා. අද මං හිතන්නේ අපේ විදේශ සංචිතය අද වෙනකොට බිලියන 4කට වඩා අඩු ප්‍රමාණයකට අද වෙනකොට ඒක බහැලා තියෙනවා. ඩොලර් නැහැ. ඇයි? වැරදි ආර්ථික කළමනාකාරීත්වය. ඒකයි අපි කියන්නේ. දැන් මෙතුමන්ලා පිළිගන්නවානේ. දැන් මෙතුමන්ලාම කියනවානේ වැරදි හින්දා තමයි කරගන්න බැරි හින්දා තමයි බැසිල් ගෙනාවේ කියලා. දැන් මෙතුමන්ලාගේ කතාවේ මොකද්ද කියන්නේ? දැන් බැසිල් ඇවිල්ලා හොඳට කරයි. ඒ මොකද්ද හොඳට කරයි කියන්නේ? ඒ කියන්නේ දැන් හරියට කරන්නේ නැහැ. ඒකනේ ඔය කියන්නේ. ඒකින්ද දැන් බලාපොරොත්තු වෙනවා බැසිල් ඇවිල්ලා හොඳට කරයි කියලා. අපිට කියන්න තියෙන්නේ බැසිල් ඇවිල්ලා අපි නෙමෙයි ඔබතුමාලා හිතුවේ සජිත් ඇවිල්ලා හොඳට කරයි කියලා. බැසිල් ඇවිල්ලා හොඳට කරනවා කෙසේ වෙතත් අපි නෙමෙයි බැසිල් ඇවිල්ලා හොඳට කරනවා. ඒක ඔබතුමාලට බලා ගන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා හිතුවේ නේද සජිත් ඇවිල්ලා හොඳට කරයි කියලා. මන්ත්‍රීතුමා සජිත් ඇවිල්ලා හොඳට කරයි කියලා නේද ගත්තේ? තමුන්නාන්සලා පෙරදෙනකොට එයාපෝට් එකෙන් රැට මේ බෑග් අරගෙන දිව්ව මිනිස්සුනේ. ඒ මිනිස්සු ඇවිල්ලා ආයි කොයිද මේ හොඳට කරන්න යන්නේ ආයි. ආයිත් යනවා. හරි මන්ත්‍රීතුමා කලබල වෙන්න එපා. බලාගෙන ඉන්න. මන්ත්‍රීතුමා බලාගෙන ඉන්න. බයයි අර තෝරපල ගෙවුණා. ආයිත් යනවා. බෑග් යන ආයිත් යනවා. බලාගෙන බැසිල් අපිට බැසිල් ආවයි නාමත් එකයි. තමුන්නාන්සලානේ ලොකු කරගත්තේ. අපි නෙමෙයිනේ. දැන් තමුන්නාන්සලා පිළිගන්නවා ජනාධිපතිතුමා ෆේල්. තවත් 224 හරි සමහර සජිත් ගෙනියන්නකෝ. සජිත් අසම. සජිත් පාස් වෙනවා. සජිත් අසම. සජිත් පාස් වෙනවා 2025 බලාගෙන. ඔබතුමාලගේ සජිත් අසම. තමාන විට ඕක වැටෙනවා. ඕක මොකද දැන් ශ්‍රී ලංකාවේ කේතානින්ද එළියට යනවා දැන්. මුජි මන්ත්‍රීතුමට ඊළඟට තමුන්නාන්සලා ගුරු ජ්‍යෙෂ්ඨ අධිකාරිවරු ඔක්කොම එළියට එන්නේ. විශේෂයෙන්ම දැන් මම ඕන දැනුත් නම් ටිකක් කියන්න. අපිට ටිකක් ඉස්සරහට යන්න. තෙල් මිල පිළිබඳ කතා කරද්දී බොහෝ විට මතුවෙච්ච තර්කයක් තමයි නැත්නම් බොහෝ විට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ මිල ස්ථායීකරණ අරමුදලට මොකද උනේ කියන කාරණාව. මේ පිළිබඳ අඩුම ගානේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී හෝ ඔබට පිළිතුරක් ලැබිලා තියෙනවා. නෑ ඇත්තම පියල් මේ මෙතුමල්ලා අපිට දුන්නේ එහෙන් මෙහෙන් ගසා කාලා විනාශ කරලා බිමට ඇදලා දාපු ආර්ථිකය. හරි මේ ආර්ථිකයත් එක්ක මේ රටේ අනාගතය ඉස්සරහට ගෙනියන්න. අපි මේ රටේ කොවිඩ් වසංගතයට මුහුණ දීලා මේ රටේ සාමාන්‍ය වියදම් වලට වඩා අධික වියදමක් අපිට අද දරන්න වෙලා තියෙනවා එන්නත් වලට සහ මේ රටේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්න අරමුදලට මොකද උනේ කියන්නකෝ. මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්න වලට අපිට අතිවිශාල මුදලක් දරන්න වෙලා තියෙනවා. ඉතින් මෙතුමල්ලා අද මේ කතා කරන තර්ක වලට එහා පියල් අපිට අති විශාල වැඩපිළිවෙලක් මේ රට තුළ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂක තත්ත්වය ඒ වගේම මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අපි දැවැන්ත වැඩපිළිවෙලක ක්‍රියාත්මක කරන මොහොතක
ඉතින් මෙතුමන්ලට පුළුවන් මේ නොයෙක් විදිහේ චෝදනා එල්ල කර කර විපක්ෂයට වෙලා ඉන්න. හරි ඒ හින්දානේ මෙතුමන්ලට විපක්ෂෙ ඉන්න වෙලා තියෙන්නේ. හරි මෙතුමන්ලට විපක්ෂ වෙලා ඉන්න වෙලා තියෙන්නේ ඒකයි. චෝදනාවක් නෙමෙයි මන්ත්‍රතුමා 2020 ඒක මාර්තු මාසයේ ඒක හදනවා. ඒක හැදුවාට පස්සේ 2020 වසර තුලදී රුපියල් කෝටි 6900ක් එකතු වෙනවා. ඒක තියෙන මහ බැංකුව වාර්තාවේ හරි ඔබතුමාගේ විස්තර ඕනේ නැහැ. ඒක හරි. ඒ මුදලට මොකද වුනේ? ඉන්න මගේ මම කතා කරගෙන යනකොට ඔබතුමාට අවශ්‍ය උත්තරය අපි දෙන්නම්. හරි මේ ඔබතුමාට උත්තර දෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේ මෙතුමාලා හැමදාම අහන ප්‍රශ්න. හරි ඉන්න අපි මම මේ අහන්නේ අපි එතුමාට අවස්ථාව දෙමු. මම කියන්නේ පියල් ඇත්තටම අපි පක්ෂයක් හැටියට මේ තෙල් මිල වැඩි කරපු එකට විරුද්ධ වුණේ වෙන කාරණාවක් හින්දා නෙමෙයි. අමතුමත් එක්ක තියෙන ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. අපි මේ රටේ වර්තමාන තත්ත්වයට එක්ක තෙල් මිල වැඩි කරේ කවුද? මේ විශ්වාස බංගේ ඔබතුමාලා බංග වුණාට පස්සේ අපිට ඔබතුමාලත් එක්ක බංග වෙන්න ඕනේ. තෙල් මිල වැඩි කරේ කවුද? කවුද වැඩි කරේ? තෙල් මිල වැඩි කිරීම ඉන්න පොඩ්ඩක් වැඩි කරේ කවුද කියන්නේ කවුද? අහගෙන වැඩි කරේ කවුද කියන්නකෝ. හරි පොඩ්ඩක් සංයමයෙන් අහගෙන ඉන්න මම මේ කතා කරනකොට ඔබතුමාලට මේ ප්‍රශ්නේ මම කියන්නම්. හරි තෙල් මිල වැඩි කිරීම සම්බන්ධව නෙමෙයි පියල් අපි ඒ අමතුමාට චෝදනාව ඉදිරිපත් කළේ මේ පිළිබඳව තෙල් මිල වැඩි කිරීම දක්වා අපේ රජය එතෙන්ට තල්ලු කර දැමීමේදී එතුමා ඊට කලින් ගන්න ක්‍රියාමාර්ග තිබ්බා. මේ රටේ ලෝකෙම තෙල් මිල එක්තරා කාල සීමාවකදී පහත වැල්ලා තිබ්බා මේ රටේ යාන වාහන පාවිච්චි නොවන වෙලාවේ තෙල් මිල අඩුණා. ඒ වෙලාවේ යම් ගිවිසුම් වලට එළඹිලා තෙල් මිල ස්ථායි කරගන්න තිබ්බා. නමුත් මේ වැනි විකල්ප වලට යන්නේ නැතුව මේ තැනේදී වැඩි කිරීම පමණක් ගැන කල්පනා කිරීම පිළිබඳව අපි පක්ෂයක් හැටියට අපේ විරෝධතාවය අපි ඉදිරිපත් කළා. ඒ වගේම ප්‍රශ්න ගන්න. ඔබතුමා තාම විරුද්ධයි තෙල් මිල වැඩි කරාට? තෙල් මිල වැඩි කිරීමේ ක්‍රමවේදය කළමනාකරණය කිරීම පිළිබඳව අපි විරුද්ධයි. ඉතින් දැන් අඩු කරන්න පුළුවන්. ඉතින් අඩු කරන්න ඒකට අවශ්‍ය වෙලා ඩොලර් බැරල් එක අඩු වුණාම අපි ක්‍රියාත්මක කරන්න. මන්තුමා වැඩි කරේ කවුද? එකම ප්‍රශ්නේ අහන්න එපා මන්තුමා වැඩි කරේ කාලේ මගේ කාලේ මම දෙන්න. හරි ඊළඟට මේ අපි එකම ප්‍රශ්නේ නෙමෙයි ඔබ උත්තර දෙන්න. මේ වෙනකොට හරි මේ වෙනකොට අපි රටේ අති දැවැන්ත සලස්මක් ක්‍රියාත්මක කරලා තියෙනවා රටේ ජනාධිපතිවරයා අති දැවැන්ත තීන්දුවක් කරන් තියෙනවා. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා යුද්ධය අවසන් කරන්න ගත්ත තීන්දුව හා සමාන තීන්දුවක් නොයෙක් අභියෝග නොයෙක් විදිහේ අවලාද නොයෙක් විදිහේ උද්ඝෝෂණ පෙළපාලි එන ගමන් එතුමා මේ රසායනික පොහොර නවත්තන්න කටයුතු කළේ. හරි රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර යුගයකට යන්න ගෙනියන මේ අසීරු කාල සීමාව තුළදී මේකේ වැඩිපුරම මේකේ පාඩුව වින්දේ පියල් මේ අපේ මේ කතා කරන මේ විරෝධතා දක්වන්න මිනිස්සු උසිගන්වන මේ විපක්ෂින්න මෙතුමල්ලා නෙමෙයි මේ අහිංසක ගොවිබිමේ හිටපු ජනතාව සහ ඒ ජනතාවගෙන් උපන් සහ නූපන් දරුවෝ මේ පිළිබඳව විශාල ප්‍රමාණයක් මේ වෙන්නේ මේ තියෙන 1990 පළවෙනි රෝගියා වාර්තා වුණාට පස්සේ 2%, 4%, 8%, 12% වකුගඩු රෝගීන් වර්ධනය වුණා. ඒ විතරක් නෙමෙයි පියල්. මේ කාල සීමාව තුලදී අපේ රටේ දරුවන්ගේ බලපෑම් වලට ලක්වුණු ළමයි කුෂිකාර්ම ප්‍රදේශ මුල් කරගෙන වකුගඩු රෝග වලින් බලපෑම් ලක්වුණු ළමයි 11.1% ඉන්නවා. ඒ වගේම කුඩා දරුවන්ගේ 30% තුල ශරීර තුල වල්නාශක ග්ලයිෆොසේට් වැනි වල්නාශක වල අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම පාසල් ළමුන්ගේ 10%කට මේ වුණකොට මූලික වකුගඩු ආබාධ තත්ත්වය. ඒ කියන්නේ තව ටික කාලයක් යනකොට වෛද්‍යතුමා දන්නවා තව අවුරුදු ගාණක් යනකොට ලේ මාරු කරන තත්ත්වයට ආපු ඊ타මත්ම රෝගී දරු පිරිසක් සමාජගත වෙනවා. ඒ වගේ මේ පොළොව මත මෙච්චර කාලයක් මේ සිද්ධ වෙච්ච ඒ ක්‍රමවේදය නවත්තලා මේ අපි ගෙනියන වැඩපිළිවෙලත් එක්ක කාබනික පොහොර හරහා මේ රටේ අපේ සෞඛ්‍ය විතරක් නෙමෙයි. දැන් මෙතුමල්ලා චෝදනා කරනවා මේ අපි පෝර ගෙන්නන්න යන මුදල මේ රටේ ඉතුරු කරගන්න හින්දායි අපි කුෂ්කර්මාන්තයට ගියලා කියලා. මේ වගේ නින්දිත ප්‍රකාශ මේවා. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ශක්තිමත් කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. දැන් කාබනික පොහොර යොදාගත්ත කුෂිකර්මාන්තයේ නිෂ්පාදන වලට අධික මිලක් විදේශ රටවල් වල අපිට ලැබෙනවා. අපිට 80% දක්වා අපේ පළදාව අඩු වෙයි. හැබැයි පළදාව අඩු වුණාට අපි මේ හරහා ඉතා විශාල විදේශ විනිමයක් අපේ රට ගේන්න පුළුවන්. ඒ තුලම අපි ආහාර සුරක්ෂිතතාවය ඒ වගේම මේ රටේ
ශරීර සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහි කිරීම ඒ සියලුම කාරණාවලට බිලියන ගාණක් අපි වියදම් කරන මේ රෝග වෙනුවෙන් වියදම් කරන මුදල මේ රටේ ඉතුරු කරගන්න අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා අපේ රටේ මිනිස්සුන්ට හොඳ රස විස වලින් තොර ආහාර අනුභව කරන්නේ වගේම විස වලින් තොර ජලය පානය කරන්න පුළුවන් රටක් බවට මේ රට පත් කරන වැඩපිළිවෙලකට තමයි අපි අද අනුගත වෙලා ඉන්නේ. ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම නයින්ද ජයසිස මැතිතුමනි දැන් එතුමන් මතු කරපු අවසන් කාරණාවෙන් අපි ඉදිරියට යන් මේ රටේ පොළවට අපි මොනතරම් රසායනික ද්‍රව්‍ය පහුගිය අවුරුදු කාලය තුල ඉහළ තියනවාද? ඒ අනුව රෝගීන් කොච්චරක් අපිට බිහි වෙලා තියෙනවද? එහෙම තත්වයක් තියෙද්දි ඇයි මේ ගොවිබිම් වල කරන විශේෂයෙන් ආයි වතාවක් රසායනික පොහොර ඉල්ල කරන උද්ඝෝෂණත් එක්ක ඔබේ පක්ෂයේ පිරිසින් මේ ප්‍රියාල් මේ ගොවියා ඉල්ලන්නේ පොහොර. රසායනිකද කාබනිකද ජෛව පොහොරද ඒක ගොවියට අදාළ නැහැ. ගොවියට ඕනකම තිබෙන්නේ NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් තමන්ගේ භෝගයට ලැබෙන පොහොරක් දෙන්න. ඒකයි. ඉතින් ගොවියා ඇත්තනේ දැන් මේ තමන්ගේ තියෙන සියලු සබ්බසකර්මනා වියදම් කරලා මේ ගොවිතැන් කරලා ඒක කහ ගැහෙනකොට කෘෂ වෙනකොට කුරු වෙනකොට වල් එනකොට ඒකට ගොවියට දරා ගන්න බෑ මිනිස්සු පාට බසින්න ඒකයි. හරි. දැන් මම කියන්නේ ඔබතුමාලාගේ ඔය දැන් මම ප්‍රාර්ථනා කරනවා ඔය කියන සංඛ්‍යා ලේඛන වග්ගොඩ රෝග සම්බන්ධයෙන් පිළිකා සම්බන්ධයෙන් ඔය වෙනුවෙන් ආණ්ඩුව ඇතුලේ හොඳ සටනක් දෙන්න පෙනී ඉදින්න එක රසායනික පොහොර ඇටයක් ගේන්න දෙන්න එපා. මේ ටික උනත් එළියට දාන්න දෙන්න එපා. දැන් මහින්දානන්ද අලුත්ගම ඇමතුමා ගිහිල්ලා මෙට්‍රික් ටන් ලක්ෂයක් හොයාගත්තා කියලා කිව්වා. හරිද? ඒ වර සමාගම් වලින් ආණ්ඩුවට කියපුවා තමයි මෙට්‍රික් ටන් ලක්ෂය කියලා කියන්නේ. එකක්වත් එළියට දාන්න දෙන්න එපා. ගොවියත් එක්ක කතා කරලා ගොවිය ඉල්ලන්නේ මොකද්ද? නලින්ද ජයතිස්ස සහෝදරයා පුංචි ප්‍රශ්නයක්. දැන් පක්ෂයක් හැටියට සහ නලින්ද ජයතිස්ස හැටියට තමුන්නාන්සේගේ අදහස අපේ රට ඇතුළට රසායනික පොහොර ගේන්න ඕනද එපාද? හරි. අපේ ප්‍රාර්ථනාව අපේ අදහස අපේ ප්‍රතිපත්තිය 2001 දී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියලා තියෙන දේ තමයි අපේ රටේ රසායනික යෙදවුම් ක්‍රමානුකූලව අඩු කරමින් කාබනික යෙදවුම් වැඩි කිරීම. ඒ කියලා කියන්නේ රසායනික පොහොර විතරක් නෙමෙයි. කෘමිනාශක, වල්නාශක, පලිබෝධනාශක සියල්ල රසායනික යෙදවුම් ක්‍රමානුකූලව අඩු කරමින් කාබනික පොහොරට යන එක. මම පොඩි ප්‍රශ්නයක් ඒකට කාලයක් යනවා. ඔබතුමා පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් ඔබතුමා කියන්නේ මේ යෙදවුම් දෙකම කරන්න කියලා. එතකොට එකක් අඩු කරමින් අනිත් එකට යන්නේ. එතකොට එක වෙලාවක් එනවා අපිට යන්න පුළුවන් වෙලාවක්. මේ දෙකම එකට යන්න පුළුවන් දෙකක් නෙමෙයිනේ. හරි. ඒ කියන්නේ කාබනික පොහොර යොදන තැනට සුද්ධ ජීවීන් බිහි වෙන්න ඕනේ. රසායනික පොහොර දැම්මාම ඒ සුද්ධ ජීවීන් විනාශ වෙනවද නැද්ද කියන එක ඔබතුමා කියන්නකෝ වෛද්‍යවරයෙක් හැටියට. මෙහෙමයි. ඕක වෛද්‍යවරයෙක්ගෙන් අහන්න නෙමෙයි. කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විශේෂඥයෝ ඒගොල්ලෝ පරීක්ෂණ කරලා කාබනික පොහොර 100% කරපුවා තියෙනවා, රසායනික පොහොර 100% කරපුවා තියෙනවා, මිශ්‍ර කරපුවා තියෙනවා, ඒ අනුපාත තියෙනවා, අපේ පාංචු තත්ත්වය පිළිබඳව සලකලා බලලා දාපුවා තියෙනවා. ඒ වාර්තා අරගෙන බලන්න. එච්චරයි. හරි. අවසාන ප්‍රතිඵලය හැරෙන්නේ මේ අවසාන ප්‍රශ්නේ. අවසාන ප්‍රතිඵලය හැරෙන්නේ තමුන්නාන්සලාගේ බලාපොරොත්තුවත් රසායනික පොහොර නවත්තන එක. රසායනික පොහොර ක්‍රමානුකූලව නවත්තලා. ක්‍රමානුකූලව මතක තියාගන්න. අටුවාටි ගන්න නැතුව කියලා නවත්තන එකද? නවත්තන එකද? පොඩ්ඩක් ඉන්න කියලා. ක්‍රමානුකූලව කියන අටුවාටි ගන්න නැතුව කිව්වොත් නවත්තන එකනේ. අර සෞභාග්‍ය දැක්ම තිබ්බනේ හරියට එකක් වාක්‍යයක්. අන්නේ අඩි වැඩ කරනවා. ඒ ගෙවතුව අපි ඒක කරනවා. ඒ ගෙවතුද? ඔව්. ගෙවතුව සංවර්ධනය අපි ක්‍රමානුකූලව. ඒ නිසා මේමයි රටේ ආහාරයෙන් ගියක් වෙන්න බෑ. ආහාර පිටරටින් ගෙනහල්ලා රසායනික අපිටත් වඩා වැඩිපුර ගහපු කැමර මිනිසුන්ට කන්න දෙන්නත් බෑ. මොකද දැන් උතුමාලා කියනවානේ රසායනික දෙකම යන්න කියලා. ඉතින් රසායනික ගෙනල්ලා ගාවම මොකද වෙන්නේ? මන්ත්‍රීතුමා දැන් රසායනික ගෙනල්ලා ගාවම මොකද? දැන් මොනවද ගේන්නේ නැත්තේ? මොනවද ගේන්නේ නැත්තේ? මුංගට ටික ගේනවා, කඩල ටික ගේනවා, කවුපු ටික ගේනවා. හරි? පරිප්පු ගේනවා. මොනවද ගේන්නේ නැත්තේ? දැන් කවුද ගේන්න පටන් ගත්තේ? ඒක තමයි අපි අහන්නේ. දැන් අඩු කරලා උතුමාලා නෙමෙයි. උතුමාලා නෙමෙයි. 94 ඉඳන් කරේ කවුරුමාලානේ. 94 ඉඳන් නෙමෙයි. ජේ.ආර් මහත්තයාගේ කාලේ ඉඳන් මතක් කරලා බලන්නකෝ. අපි වැදගත් දෙයක් කතා කරමු. දැන් 1965 හරිත විප්ලවයෙන් පස්සේ ජේ.ආර් මහත්තයාගේ කාලේ ඉඳන් මතක් කරලා බලන්නකෝ. එක කතා අස්සේ මම අහන්නේ මේ රටේ ජනතාව දන්නවද ආණ්ඩුව මේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි කියන ඇමරිකානු සමාගමකට ගිවිසුම් කර ගියා කියලා? මේ ඒ ආයතන නිවේදනය නිකුත් කරනවා New Fortress Energy Company announced that today that it has signed a framework agreement with the government of Sri Lanka. හරිද? එතකොට මේ දැන් ගිවිසුමක් ගහලා තියෙනවා. මේක කියන්නේ නැහැ පාර්ලිමේන්තුවටවත්. ඉදිරිපත් කරන්නේ නැහැ පාර්ලිමේන්තුවටවත්.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමාලා කියනවා අපි MCC ගහන්න ගියප් එක නතර කරා මේක කරාට කමක් නැහැ. මතක තියාගන්න මෙගාවොට් 1000ක් කියලා කියන්නේ කෙරවලපිටිය අපේ රටේ ලොකුම බලාගාරය බවට පත් වෙනවා. රටේ බලශක්ති ප්‍රභවයෙන් ගත බලශක්තිය වැඩිම ෂෙයා එකක් ඇමරිකානු සමාගමකට යනකොට ඇමරිකාවට පුළුවන්කම ලැබෙනවා අපේ බලශක්ති ක්ෂේත්‍රය හසුරුවන්න. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසායි පොම්පියේ ඇවිල්ලා සාකච්ඡා කරනකොට ප්‍රධාන මාතෘකාවක් කරගත්තේ මේ ප්‍රශ්නය. ලංකාවේ ඉන්න ඇමරිකානු තානාපතිතුමේ දිගින් දිගට මේකට බලපෑම් කරා. හැබැයි මම කියන්නේ ඩලස් අලහප් පෙරම ඇමතුමා. කවුද උදේගම අපේ ඇමතුමත් එතුමන්ලා පැත්තක දාලා එතුමන්ලා කරමින් හිටපු ටෙන්ඩර් පටිපාටිය පැත්තක දාලා ඇමරිකානු පුරවැසියෙක් එකතු වෙලා ආපු ගමන් මොකද කරේ? ටෙන්ඩර් කැඳවීමකුත් තොරව ඒක නවත්තලා දුන්න ඇමරිකානු සමාගමකට. හරිද? එතකොට මෙහෙම කරන්න මොන බලයක් දාණ්ඩුවට ලැබුණේ? ලක්ෂ 9 ජනවාරියේ නෑ ඇමරිකානු සමාගම වලට මෙහෙම ටෙන්ඩර් කරන්න නැතුව මේක නැගිලි ගහන්න ඉඩ දෙන්න කියලා. MCC නවත්තපේ කාරි හොඳයි. හොඳයි. අපිත් එකට විරුද්ධ වුණා. හැබැයි මතක තියාගන්න MCC නවත්තුවයි කියන එක. දැන් ඔබතුමාලා කියයි යා කොරිඩෝ එක ආව අරව මේව කියලා. රයිට් කොරිඩෝ එක එන්න කියන්නකෝ. දැන් කොරිඩෝ එකට හපන්නේ මේක. කොරිඩෝ එකට හපන් මේක. ඊළඟ මොකද පියවර? ඕකේ මොනවද මෙහෙමයි. ඕක සිදු වෙනවා නම් ඕක ව්‍යාපාරයක්. හරි. හැබැයි දන්නවද මේක අසං කරා කියලා? දන්නවද අසං කරා කියලා? දන්නවද අසං කරා කියලා? MCC අසං කරා පොඩක් ඉන්න. MCC අසං කරා තමුණා දන්නවද? මේ පාර්ලිමේන්තුව දන්නවද? කඩේ ගිහලා රට ව්‍යාපාරයක් කරන එකයි කයිවා ගහන්නේ ව්‍යාපාරයක් කරන එකයි තමුණා ජනතා තීන්දුව ගෙදර ඇව්වා තමුණා දෙකක් ගිහලා පක්කාගෙන ආවා අමනාසව ගෙදර ඇරියා. අමනාසව ගෙදර ඇරියා ජනතාව. අපි මේ රාජකාරියක් නෑ. අමරිකාට කඩ යන්න බෑ. ඩොලර් නෙමෙයි. දැන් ඩොලර් වලට කඩ යනවා. බ්‍රසීල්ලාවට පස්සේ ඩොලර් කියලා ඩොලර් වලට කඩ යනවා. ඒක නිසා මතක තියාගන්න අපේ හැමදාම අපි අධිරාජ්‍ය විරෝධීව හිටියා. මේගොල්ලන්ගේ අධිරාජ්‍ය විරෝධය මොකද්ද? ඇමරිකාවෙන් ඩොලර් එනකොට අපි MCC එකේ සමරකම් නිවැරදිව කිව්වා. මේගොල්ලෝ වගේ නෙමෙයි මේගොල්ලෝ කරපු වැඩේ මොකද්ද? MCC එකේ දේශපාලන වාසි ගත්තා. හැබැයි ඇමරිකාවට මේ රට එන්න ඇතුළත් වෙච්ච පාරවල් හුවේ නැහැ. අන්තිමට මොකද වුනේ? අපේ රටේ පළවෙනි වතාවට ඇමරිකානු පුරවැසිකම තියෙන කෙනෙක් මුදල් ඇමති වුණා. අන්න තව ටික දවසකින් නායක ඇමරිකන් අන්න අස්සම් කරනවා මුදල් නෝට්ටුවට. මෙතුමන්ලගේ සිංගප්පූරු ජාතිකයක් ඇමරිකන් බ්‍රෑන්ඩ් ඇඳුම් නායකයා. හරිද? අද එතකොට ඇමරිකාවෙන් කට්ටිය ගෙනල්ලා මේ වටේ අපි අවසන් කරමු. ඇමරිකන් බ්‍රෑන්ඩ් ඇඳුම් අඳින්නේ. ඇඳලා ඇමරිකාවට දුත්ත පුරවැසිය පාර්ලිමේන්තුවේ එන්න. ඇමරිකානු පුරවැසිය පාර්ලිමේන්තුවේ ඇමරිකාව ඇඳුම් ඔබතුමාලගේ නායකයාත් අඳින්නේ. මොකද්ද? මොකද්ද ඇමරිකානු ඇඳුම? මොකද්ද ඇමරිකානු ඇඳුම? ඔව් බලන්නකෝ මොකද ඇමරිකාව දාලා තියෙන්නේ සමාජවාදී වල ෂර්ට් එකද? ඩෙනිමද? මොකද ඇමරිකානු ඇඳුම? මම දැක්ක මේ මොකද ඇමරිකානු ඇඳගෙන ඉන්නවා. ටයි එකද කොට් මේ නෑ ජනාධිපති දරුවයි කරගන්න ඇමරිකාවේ ඉංගලන්තේ කැනඩාවේ ජර්මනියේ ස්විට්සර්ලන්තේ ලේලි තාම ඇමරිකාවේ හරිද? බිරින්ද එහෙම තමයි ඔබේ නායකයා දරුවෝ ටික පිටරට හරි ඔක්කොම රටට ඇමරිකාවේ මිනිස්සු ගහලා මුදල් ඇමති කරගන්න හරි අහන්නකෝ ඉතින් මහ බැංකුවේ අධිපතිකම ඔබතුමාලගේ ප්‍රතිපත්තිය මොකක්ද? ඔබතුමාලගේ ප්‍රතිපත්තිය. එතකොට මෙයාගෙන් කීයක් ගත්තද? 20 රට ඉස්සුවද? අර මේ විජේදාසගෙන් 20 රට ඉස්සුවද? විජේදාසගෙන් කීයක් විතර අපි අතුස්සුවා. අපි දුත්තපරසිගෙන් අත උත්තර ඇමරිකානු පාර්ලිමේන්තුව අරගෙන මුදල් ඇමතුරුගේ කාලේ දැන් මේව දන්න පරිගැනීමේ කොම්පියුටර් දාගෙන ඉන්නේ ලංකා පුරවැසි භාවිත නැති කෙනෙක් එයා. ඒකද විජේදාස කීයක් කියන්නේ සිංගප්පූරු ජාති ගෙනාව එකක් කරද? ඔබතුමාලා කිව්වා අපරගත අපි මහ බැංකුවේ අධිපතිය කියනකොට එතකොට 19 වෙනි ව්‍යවස්ථාව 19 තිබ්බේ. ඉතින් මුදල් ඇමතිවරයාට එන්න පුළුවන් ඉඳනේ 20 වෙනි ව්‍යවස්ථාවේ එන්න පුළුවන් ඉඳ තමයි ඇවිත් තියෙන්නේ. ඔබතුමාගේ අවස්ථාව දෙන්න. ඊට පස්සේ 19 වෙනි ව්‍යවස්ථාව ගෙනල්ලා 19 පුරවැසිභාවය අහෝසි කරලා ඊට පස්සේ කොහොමද ගෙනාවේ මේ මහ බැංකුව අධිපති විනාඩි අපි අවසන් වටේ ඉන්නේ අවසන් වටේ විනාඩි දෙකක් කාලයක් ගත හරි හරි මේ වටේ තුල කොහෙද මහ බැංකුව අධිපති දැන් ඉන්නේ හැංගිලා ඉන්න තැන කියන්නේ ඉතින් අල්ලන්නේ නැහැ. හැංගිලා ඉන්න තැන කියන්නේ ඉතින් අල්ලගන්නේ කොහේ අල්ලගන්න හැංගිලා ඉන්න එකනේ කරන්නේ මේ අවසන් වටේ විනාඩි දෙක තුල කිසිදු බාධාවක් අතුරු ප්‍රශ්න නැගීමකින් තොරවයි මේ වටේ ඉදිරියට යන්නේ විනාඩි දෙක තුල අතුරු ප්‍රශ්න හෝ බාධා කිරීම නැතුව ඉදිරියට යමු 20ක් වෙනවා ජනාධිපතිතුමා පත් වෙලා. එතුමාගේ කාලය තුනෙන් එකක් ඉවරයි. මෙතුමන්ලගේ තුනෙන් දෙකේ ආණ්ඩුවට අවුරුදු 2ක් ළඟයි. හරිද? දැන් අපේ රටේ ජනතාව අහන්නේ කෝ කියපු දේවල් කරන්න. එදා කිව්වනේ
අපි ආවොත් විකුණන්නේ නැහැ විතරක්. හරි හරි මාස 8ට මේ ආණ්ඩුව ආවේ. සමහර ඒවාට මාස 8ට නෙමෙයි ආවේ. විකුණපු දේවල් ගන්න නැහැ විතරක් නෙමෙයි. විකුණන්නේ නැහැ විතරක් නෙමෙයි විකුණපු දේවලුත් ගන්නවා කියලා කිව්වා. දැන් මොකද වෙන්නේ? මේ ක්‍රමානුකූලව ජනතාව කොවිඩ් වලින් පීඩාවට පත් ජනතාව ගෙවල් වලට අයින් දෙද්දි මේ රටේ ඉඩම් ටික මේ වැදගත් බලශක්ති ප්‍රභවය ඊළඟට පෙට්‍රෝලියම් රට තියෙනවා. මේවා ක්‍රමානුකූලව ඉන්දියාවට චීනට ඇමරිකාවට දීගෙන යනවා. ඒගොල්ලෝ අවුරුද්ද 3මාරක් ගියාට පස්සේ ඇමරිකාවට දුවයි. හැබැයි මේ රට ගොඩනගන්න මේවා ඉතුරු වෙන්නට ඕන. ඒක අපි මේ සටන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි මතක තියාගන්න. ව්‍යවස්ථාවට පිටින් අතුරු නීති සම්මත කරන පාර්ලිමේන්තුවට බෑ ඇමතිට බෑ. ගැසට් ගහන්න බෑ එහෙම ඇමතිට. එහෙම මිනිස්සු අල්ලලා හුදලාගෙන ගිහලා නිරෝධායනට දාන්න බෑ. හරිද? සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සරහා මේවට උත්තර දෙන්නට ඕන. අපි අහනවා දැන් ඔය නිරෝධායනට දාපු වගේ කවුද පොසිටිව් උනේ? කවුද පොසිටිව් උනේ? ඒගොල්ලෝ කාගේ ආශ්‍රිත බවට පත් උනේ? ඒගොල්ලෝ නිරෝධායනය කරනවා නම් උස්සංගිය පොලිසිය නිරෝධායනය කරන්න එපයි. හරිද? අපිට කියන්නකෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලියුව මොකද්ද කියලා? මොන PHIද කිව්වේ කොම්පඤ්ඤ වීදියේ කට්ටිය නිරෝධායනය කරන්න කියලා? සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ බලය යන්නේ PHIට. PHI එහෙනම් කියන්න ඕනේ කොම්පඤ්ඤ වීදියේ කට්ටිය නිරෝධායනය කරන්න කියලා. අපිට පෙන්වන්න කෝ PHI දීපු ලියුම කොහෙද කියලා? එහෙම මුකුත් කරලා නැහැ. ඒ නිසා මිනිස්සුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන අයිතියක් තියෙනවා. මිනිස්සු නිකම් පාට බහින්නේ නැහැ. ඔය මේ පාට බහින අයත් බහුතරයක් තැපැල් ඡන්ද තමුන්නාන්සේට ඡන්ද දීපු අය. ඔය ගුරුවරු තමුන්නාන්සේලා දැන් ඔය තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කාලකන්ණි කියලා බයින ගුරුවරියෝ ආණ්ඩුවට බහුතරයක් තැපැල් ඡන්ද දීපු අය. හැබැයි අද ඒගොල්ලෝ කාලකන්ණි. මෙහෙම තමයි මතක තියාගන්න බලය ගන්නකම් කරපු රැවටිල තමුන්නාන්සේලා තේරුම් ගන්න කියලා අපි කියනවා. එදා දේශප්‍රේමී, එදා අධිරාජ්‍ය විරෝධී, එදා පරිසර ප්‍රේමී, එදා වංචා දූෂණ තියෙන කිව්වා. විනයක් හදනවා කිව්වා. නීතිය ක්‍රියාත්මක කරනවා කිව්වා. දැන් කොහොමද නීතිය? එක්කෙනෙකුට එක නීතියක්, තව කෙනෙකුට තව නීතියක්. කිරිබත් කන්න හොඳයි. මීටරේ පරතරේ තියාගෙන බඩු මිල අඩු කරන්න කියන්න, තෙල් මිල අඩු කරන්න කියන්න, ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න කියන්න, KDU එක පරද්දන්න කියන්න ඒව බෑ. ඒක කොහොමද වෙන්නේ? දැන් මේක පේනවා මිනිස්සු රවටු රැවටිල්ලේ තරම. ඒ වගේම තමයි අද ඇතුළත තියෙන ආර්ථික අර්බුදයට. මෙතුමන්ලා විතරක් නෙවෙයි. මේ රට කරපු ආණ්ඩු සියල්ල වක් කියන්නට ඕන. අද අපේ රටේ ඩොලර් බිලියන 4කට බැහැ තියෙනවා විදේශ සංචිත. ජූලි 27 වෙනිදා අන්තර්ජාතික ස්වෛරී බැඳීම් කරලා කල්පනා තව ඩොලර් බිලියනක් අපි ගෙවන්නට ඕනේ. එතකොට කොහෙන්ද ගෙවන්නේ? රටේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදයට නිකන් පැලැස්තර උත්තර නැහැ. උද්දච්චකම් වලින් උත්තර හොයන්න බෑ. බැසිල් නෙමෙයි අපි කියන්නේ මේ බැසිල් රාජපක්ෂ මහත්තයා නෙමෙයි තමුන්නාන්සේට මේ ආණ්ඩුවට ගන්න ඕන නම් අරගෙන ඔක්කොම දේශීයාච්චයට අරගෙන වැඩේ කරලා පෙන්නන්න. එච්චරයි. හැබැයි මතක තියාගන්න මෙතන දේශපාලනේ පැහැදිලි සමාජ ආර්ථික වෙනසකට යන්නේ නැතුව හුදු පුද්ගල මාර්ගයෙන් විතරක් රට කරන්න බෑ කියන එක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මාස 20ක් ඇතුළත පෙන්නුවා. මිලංජයත්‍රික මන්ත්‍රීතුමනි ඔබතුමන්ගේ අවස්ථාව. ඇත්තටම මේ පියල් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මේ රටේ ගන්න තීන්දුව తీරන හරි මේ ගන්න දේවල් වල උද්ඝෝෂණ පෙළපාලි කරලා අන්තිමට පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා හැමදාම කරපු ව්‍යාපාරය මොකද්ද කියන එක මේ රටේ සමස්ත ජනතාව සහ අර අහිංසක අනුගාමිකයෝ පිරිස දන්නවා. හරි ඒක ප්‍රශ්නයක් නෑ. අපිට Facebook එකේ ගහයි මේ උඩ දාගෙන ගහයි මේ ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් අපිට ප්‍රශ්නයක් නෑ. හරි නමුත් අපි කියන්න ඕනේ මේ පහුගිය කාල සීමාව මේ උද්ඝෝෂණ රැල්ල ආරම්භ කරලා මිනිස්සු පාරට දාලා ගුරුවරු පාරට ගෙන්න ලෑස්ති කරලා හැබැයි සමස්තයක් ගුරුවරු නෙමෙයි ඒ පිරිසක් ආවා කාලකන්ණි කියලා මේ අපි කවදාවත් ගුරුවරයෙක්ට අපි වන්දනා කරනවා මිසක් අපි වචන කියන්නේ නැහැ. හැබැයි කාලයේ කාදමන ගුරුවරු විදිහට රඟපාන මේ ස්ටර්නිල් මහත්තයාලට තමයි ඔය දේ බැර වෙන්න ඕන. හරි ඒක මේ හැමෝටම එයාලට එන කුණු කොට මුළු සමස්ත ගුරු ප්‍රජාවටම දාන්න එක වැරදි. ගුරුවරු නැත්තම් මේ රට නිවැරදි ගමනක යන්නේ නැහැ. එහෙනම් අපි ගුරු ප්‍රජාවටම කියන මේ සියලු චෝදනා මේ කාර්යයේ මේ මූලිකත්වය දරන මේ ස්ටර්ලින් ඇතුළු ඒ කීප දෙනෙක් බාරගත්තට ඔබතුමන්ලා සියලු දෙනාට කරපු චෝදනාවක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා යවන්නේ පොසිටිව් වෙච්ච අය විතරක් නෙමෙයි. සැක කරන මේ වගේ ගැවසීමක් තුල කෙනෙක් මෙතනට ආවයි කියලා සැකයක් තියෙනවනම් එහෙම කවුරු හෝ දැනුවත් කිරීමක් කරන්න අපි කෝල් එකක් කරාම 119 ඉස්සර ඇවිල්ලා අරන් යන්නේ. ගෙවල් වල අපි කතා කරාම මේ අහවල් ගෙදර කට්ටිය මේ කහිනවා කියලා කිව්වත් ගෙනියන වැඩපිළිවෙලක් තියෙනවා. මොකද අපි කරන්නේ මේ ස්ටර්ලින් ළගෙම ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරන්න. ඒ අයට මොන හරි වෙලා ගෙදර ගියොත් ගෙදර ළමයින්ට හැදෙනවා. දැන් මෙයාලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේක රටේ පතුරවන්න කලින් තමන්ගේ ගෙදරට මේක බලවන්න පුළුවන්. හරි ඉතින් ඒ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයට
පටහැනිව ගන්න තීන්දුව తీරන අපි අවසන්. මේකට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මම විශේෂයෙන්ම කියන්නේ මේ කාලකන්ණි වැඩපිළිවෙල කියන්නේ මේ රටේ යන වැඩපිළිවෙල නවත්තන්න. එන්නත් කරන්නේ නවත්තන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය වැඩසටහන් අකර්මණ්‍ය කරන්න. මේ විවිධ දේවල් දඩමීම කරගෙන මේ දේවල් කරන්න එපා. ඉල්ලීම් ඉල්ලන්න, යෝජනා කරන්න. ඒවට සාධාරණ කාලයක් ලබා දෙන්න. මොකද මේ මොහොත රටේ විවිධ අර්බුද තියෙනවා කියලා අපි නෙමෙයි විපක්ෂයම ඇවිල්ලා කියනවනේ. අපි රට අර්බුද මැද්දේ මේ ජනාධිපතිතුමා යන්නේ ලේසි ගමනක් නෙමෙයි. මෙතුමන්ලා කියන විදිහට අතිවිශාල අර්බුද තියෙන රටක ගමනක් යන්නේ. ඒ හින්දා මේකට උදව් කරනවා විනා මේ රටේ ජනතාව තවත් වලපල්ලට දාන්න විනාශ කරන්න හදන්න එපා කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂයෙන්. ඒ වගේම ජනතාවට කියනවා අපි ඉදිරියේදී මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්න. එහෙනම් ඔබට ඊටාම කඩිනමින් මේ රටේ මාස 9න් මෙතුමල්ලා කියනවා වගේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යමත් දැක්ම යථාර්ථයක් කරන්න බෑ. මාස 9න්. හැබැයි එතුමන්ගේ දූර කාලයේ තව ඉදිරියටත් තියෙන අවුරුදු 4ක් තියෙනවා. ඒ කාල සීමාව තුළදී මේ යථාර්ථයක් බවට පත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න රජයේ හැටියට අතිගරු ජනාධිපතිතුමාත් එක්ක අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන ක්‍රියා කරනවා. අපි හැම මොහොතක්ම ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියලා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා නාලිකාවට ඔබ සියලු දෙනාටම. ස්තුතියි ඔබතුමන්ට මුජිබුර් රහමන් මන්ත්‍රීතුමනි. ඔව් පියල්. දැන් මෙහෙමයි. දැන් අපි මේ සාකච්ඡාව තුළ දිගටම මතක කරේ ආණ්ඩුවේ අසාර්ථකභාවය හා ආණ්ඩුව මේ කොරෝනා වසංගතය තුලත් ජනතාවට සහන ලබා නොදී ආණ්ඩුවට අවශ්‍ය යම් යම් කාරණා ඉෂ්ට කරගෙන යනවා. දැන් අපි දැක්කා විශේෂයෙන්ම පෝට් සිටි පනතත් කොරෝනා ඇතුලේ ගෙනල්ලා සම්මත කරගත්තා. ඊළඟට කොතලාවල පනත ගෙනල්ලත් මේ නිරෝධානය ඇස්සේ නිරෝධාන නීති දාලා ජනතාවගේ උද්ඝෝෂණ ශිෂ්‍ය ව්‍යාපාරවල උද්ඝෝෂණ ඊළඟට ඒ ශාස්ත්‍රයේ ඉන්න මේ බුද්ධිමතුන්ගේ උද්ඝෝෂණ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ ඒ අධ්‍යාපන ශාස්ත්‍රයේ තුල ඉන්න දීර්ඝ කාලයක අධ්‍යාපන ශාස්ත්‍රය වෙනුවෙන් වැඩ කරපු ජෝසප් ස්ටාලින්ලා කියන්නේ මේ ගහින් මේ අහසෙන් පාත් වෙච්ච මිනිස්සු නෙමෙයි. ඒ මිනිස්සු මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපේ ආණ්ඩු තියෙන කාලෙත් අපිට විරුද්ධව වැඩ කරලා තියෙනවා. ජෝසප් ස්ටාලින් මහත්තයා අපේ ආණ්ඩු තියෙන කාලෙත් නිතරම ඔය අධ්‍යාපන අමාත්‍යාංශ ඉස්සරහට ඇවිල්ලා උද්ඝෝෂණය කරලා තියෙනවා. නමුත් තමුන්නාන්සලා වගේ අපි අල්ලගෙන ගිහලා අතපය බැඳලා බලහත්කාරයෙන් අරගෙන ගිහලා අපි හිර කූඩු වලට අපි දැම්මේ නැහැ. ඒ එතුමන්ලාගේ අදහස ප්‍රකාශ කරන්න අපි එදාත් අපිට දුන්නා. හරි. එතකොට තමුන්නාන්සලා ටයර් සෑවල් ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න පුළුවන් මේ මාධ්‍ය ආයතනෙට ගිනි තිබ්බේ. සිරසේකට ගිනි තිබ්බේ. ලසන්ත වික්‍රමතුංගට වෙඩි තියලා මැරුවේ. පොහොද්දල ජයන්තගේ කකුල් කැඩුවේ. නොටිකීත්නෝ අයගේ ඔලු පැලුවේ. ඒවත් අපි ශිවරාම් වෙඩි තියලා මරලා දැම්මේ. ඒ ඔක්කොම 2015ට කලින් තමුන්නාන්සලාගේ ආරක්ෂක ලේකම්තුමා ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ වෙච්ච දේවල්. ඉතින් අපි ඒව ගැන වෙන දවසක කතා කරමු. ඒව ගැන කතා කරනවා නම්. හරි. එතකොට අපි කියාගෙන ආවේ අද ඒ ජනතා විරෝධය මර්ධනය කරන්න අද මෙතුමන්ලා මේ නිරෝධාන නීති පාවිච්චි කරනවා. ඒක තමයි යථාර්ථය. නිරෝධාන එතකොට ආණ්ඩුවේ උත්සව තියන්න නිරෝධාන නීති බලපාන්නේ නැහැ. බසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවේ එනකොට හන්දි ගානේ රතින්නපත්තු කරලා ඒකට සතුට පළ කරන්න නිරෝධාන නීති බලපාන්නේ නැහැ. ඊළඟට මේ ආණ්ඩුවේ ඇමතිවරු ගිහිල්ලා 25ක් 30ක් 40ක් එකතු කරගෙන අර එක එක දේවල් විවෘත කරන්න නිරෝධාන නීති බලපාන්නේ නැහැ. නිරෝධාන නීති බලපාන්නේ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා නම් ඒකට කඩා පැනලා බලාත්කාරයෙන් මිනිස්සු අරගෙන ගිහිල්ලා ඒ කරන්නේ වෙන හින්දා දෙයක් නෙමෙයි. පියල් මතක තියාගන්න. අද මේ අවුරුදු දෙක එකමාර තුළ ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා. ජනතාවට දීපු බලාපොරොත්තු එකක්වත් ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. අද හැම එකක්ම ප්‍රතිගාමී ඒ වගේම ඒ ප්‍රතිගාමී අදහස් ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු වලට පිටින් අද වැඩ කරන්න පටන් ගත්ත හින්දා අද ජනතාව අතරින් විරෝධයේ දවස ගානේ අද ඇවිලීගෙන එනවා. අන්න ඒක මර්ධනයේ කොතලාවල පනත වෙන්න පුළුවන්. අපි කියන්නේ ඒක තමයි කොතලාවල පනත අඩුම ගානේ ඒ කොතලාවල විශ්වවිද්‍යාල ප්‍රතිවාදන කොමිෂන් සභාව යටතට ගේන්න අඩුම ගානේ ඒක හරි කරන්න. ඒකවත් කරන්නේ නැතුව අර හොරපාරෙන් විශ්වවිද්‍යාල ටික අරින්න තමයි ඔය ඉඩ දෙන්නේ. අවසාන කරන්නම් පියල් ඒ හින්දා අද තමුන්නාන්සලා මතක තියාගන්න. තමුන්නාන්සලා මෙතනට ඇවිල්ලා කොයිතරම් කිව්වත් එළියේ තියෙන තත්ත්වය වෙනස්. ඒක මට වඩා තමුන්නාන්සලාට තේරෙනවා. තමුන්නාන්සලා මෙරටේ ගම්වලදී නියෝජනය කරනවා. පහළ මට්ටමේ ජනතාවත් එක්ක ආශ්‍රය කරනවා. ඒ හින්දා අද අපිට තමුන්නාන්සලාගේ මූණ බලනකොටත් අපිට තේරෙනවා තමුන්නාන්සලා කනස්සල්ලෙන් ඉන්නේ. ඒ හින්දා තමයි හැමතිස්සෙම බසිල් රාජපක්ෂ මහත්තයා ගැන කතා කරලා එයාගේ කරේ හරි නැගිලා මේක යන්න පුළුවන්ද කියලා දැන් තමුන්නාන්සලා උත්සාහ කරන්නේ. ස්තුතියි ඔබතුමන්ට
සනත් නිශාන්ත අමාත්‍යවරුන් ඔබතුමන්ට අවස්ථාව සංවාදය ඇතරම් පියාල අපි කනස්සල්ලෙන් තමයි ඉන්නේ. ඔබ කියන කතාව හරි. අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාරගද්දි රටේ දැවැන්ත යුද්ධයක් තිබිලා යුද්ධයේ ජයග්‍රහණය කරලා රට මහා දැවැන්ත සංවර්ධනයක් කරගෙන ගිහිල්ලා රටේ ආර්ථික වර්ධන වේගය අහස උසට ඉස්සෙනකොට ලෝකයේ ආර්ථික වර්ධන වේගයෙන් අපි දෙවන ස්ථානයට තියලා මේ රට බාර දුන්නා. මේ රට කාබාසිනිය කරලා ණය කරලා රටේ ආර්ථික වර්ධන වේගය නැති කරලා 7.6ට තිබිච්ච ආර්ථික වර්ධන වේගය 2.3ට පල්ලම් බස්සවලා රුපියල් 130ට තිබිච්ච ඇමරිකන් ඩොලර් එක රුපියල් 200 දක්වා වැඩි දියුණු කරලා විනාශ කරලා මේ රට විනාශ කරපු වෙලාවක අපි ඇත්තටම කනස්සල්ලෙන් තමයි අද ඉන්නේ. ඒ නිසා මේ රට නැවත වතාවක් සවි බල ගන්නන්න ඕන. දැවැන්ත විදිහට කතා කරා මේ නිරෝධාන පනත ගැන. නිරෝධාන ආඥා පනත 1897 තමයි ඇත්තටම සම්මත වෙන්නේ. මේකේ අමාත්‍යවරයාට තමයි බලය පැවරෙන්නේ. අමාත්‍යවරයා රෙගුලාසි හැදීමේ බලය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවරීමක් කරලා තියෙනවා 1897 පනත. ඒතර මෙතනදී ඒ රීති අනුව තමයි ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වගේම අපේ රටේ අපරාධ දඬු නීති සංග්‍රහය නෙමෙයි දඬු නීති සංග්‍රහය. දඬු නීති සංග්‍රහයේ 263 සහ 264 කියන වගන්තිය යටතේ පොලිසියට පැහැදිලිව බලතල පවරලා තියෙනවා. හිතාමතාම වසංගතයක් පතුරවන කෙනෙක් ඉන්නවා නම් උන් අත්අඩංගුවට ගන්න. ඒ නිසා මම දන්නේ නැහැ පොලිසිය ඇයි ඒ පනත දැම්මේ නැත්තේ කියලා. දණ්ඩ නීති සංග්‍රහයේ 263 සහ 264 කියන වගන්තියේ ඉතාමත්ම පැහැදිලිව බලතල තියෙනවා ඒ දේ කරන්න. ඒ වගේම අද ජනතා විමුක්ති පෙරමුණ බබාලා වගේ තමයි කතා කරේ. ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී කියනවා මේ අධ්‍යාපනයේ පෞද්ගලිකකරණය සම්බන්ධව. හැබැයි යාළගේ දරුවෝ පිටරට ගිහලා ඉගෙන ගන්නවා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ දරුවට ඇමරිකාවේ කැනඩාවේ ජර්මනියේ ස්විට්සර්ලන්තේ ප්‍රංශය ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ලාල් කාන්තගේ දරුවට ඔය කියන රටවල ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. මෙයාලගේ දරුවන්ට BMW පදින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අර අහිංසක විශ්වවිද්‍යාලයේ දරුවන් අරගෙන ගිහිල්ලා ඒ අයව පොලිසියට කියලා ගස්සන තැනට පත් කරන්නේ මෙයාලා තමයි. ඒ නිසා මේ අය ජනතාව අපහසුතාවට පත් කරන ජනතාව හිතාමතාම අපේ රට ඇතුලේ කොරෝනා වර්ධනය කරන සැලසුමක් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ තියෙනවායි කියන කාරණේ සමගි ජන බලවේගයත් එක්ක එක්කහුවලා තියෙනවායි කියන කාරණේ තමයි පැහැදිලිව කියන්න ඕනව තියෙනවා. සුති ඔබතුමන්ටත් අද දවසේදී අපි විශේෂයෙන්ම අද රට සහායට පිළිබඳව සංවාද කළේ සුලිය කැළඹෙන දේශපාලනයේ කතාව තුළ. ඒ සඳහා දවසේදී අපේ ආරාධනෙන් එක්ුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය කළ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යතුමන්ට ඒ වගේම සමගි ජන බලවේගයේ නියෝජනය කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමන් මැතිතුමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මන්ත්‍රීතුමන්ට ජාතික ජන බලවේගයේ නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමන්ට අපි බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී සුලිය කැළඹෙන දේශපාලනයේ කතාව සංවාදයේ සමග එක්වීම පිළිබඳව අද දවසේදී අපි වැඩසටහනින් සමුගන්නා මොහොතේදී ඔබට ආරාධනා කරනවා විශේෂයෙන්ම 18 වෙනිදා සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක් දින සහ 20 තරඟ අසිරිය ඔබේ නිවහනට ගැනීමේ වගකීම දරන්නේ නිල රූපවාහිනී මාධ්‍ය නාලිකාව ලෙසින් සියත රූපවාහිනිය නැත්නම් සියතේ අපි අප සමග රැඳෙන්නට ඒ සියල්ල සමගින් අපි ලබන සතියේ මුණ ගැහෙමු කැළඹෙන දේශපාලනයේ කතාව සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.